අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද 2020 ජූනි මාසේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා ඉතින් අපි සුපුරුදු නිසරණ වනේ නීතිපතා බ්‍රහස්පතිනා කරන ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉන් ශීලමු දෙනා ඒ අදිෂ්ඨාන යුක්තව ආසනයක් ගනිමු පාත්‍යම්පත් වෙමු සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේය යස්මින් පතිට්ඨිතා අක්ඛේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝති තී අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරියෙන් තියාගත්තේ ඒ අපි පසුගිය වාර දෙකේම ඉදිරියට ගත්ත ඒ සමිද්ධි සූත්‍රයේ ඉස්සරහට සූත්‍රයේ මැද හරියේ දැක්වෙන වටිනා ගාථා රත්නයක් මේක ශ්‍රී මුක දේශනාවක් සර්වචනාංශිකේ මේ ඇතිවෙච්ච ප්‍රශ්නෙට සංසිද්ධියට උත්තරේ. ඇතිවෙච්ච ප්‍රශ්නේ නැත්නම් සංසිද්ධිය තමයි මේ සමිද්ධි කියන බොහොම තරුණ ස්වාමීන් වහන්සේ දීපාන්දරම් වගේ නැත්නම් මහජනතාවෙන් ඉස්සලා තපෝදවන දිට ගිහිල්ලා උණුදිය උල්පතේ නාලා දැන් පෑන් පහතු කරලා එක සිවුරකින් විතරක් අපේ සංඝයාගේ වචනෙන් කියන අඳනේ විතරක් ඇඳගෙන ඇඟ වේලෙන්ද ඉන්න වෙලාව නැත්තම් මේ අතපය වේලෙන්ද ඉන්න වෙලාව. ඉතින් මේ වෙලාවේදී අන්ධකාරයේ ඒ කාලෝක කරගෙන දේවතාවෙක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට මතක් කරනවා අබුත්වා බික්කති බික්කු. ඔබ මේ තරුණ කාලේ විඳින්න ඕනේ රස විඳින්න නැතුව මේ භික්ෂාවේ හැසිරෙනවා. එහෙම නැත්නම් මේ පින්න පාතිය මෙන් ගත කරනවා. නහි බුත්වාන භික්කසි. මේ කාලා බීලා ජොලි කරලා නැවගින්නත් බෑන්චුන් දාලා කරපන් ඕක. දර කාලා බීලා මේ භික්ෂාවේ හැසිරියන්. එහෙම නැත්නම් පින්න පාතිය කරපන්. බුත්වාන භික්ඛු භික්ඛස්සු. මාන මේ තමන්ගේ මේ සිව්පසේ වළඳන්න මහානකම් කරන්න ප්‍රශ්නයක් නැහැ. උදේ කාලා බීලා හිටපන්. එහෙම නැත්නම් ජොලියේ හිටපන්. මා තං කාලෝ උපච්චකා අනේ උඹේ මේ තරුණ කාලේ නිකාම පැදුරට නාකි නොවේවා. ඉතින් අපි ගැන හරි අනුකම්පාවක් තියෙනවා දෙයියොත් මේ මනුස්ස ලෝකෙත් ඉන්න කට්ටිය සෑහෙන අනුකම්පා කරනවා මේ සංඝයා වහන්සේලාට මේ ටිකක් කාලා බීලා ජොලි කරලා මේ මහානකම් කරනවා නම් නරකද කියලා. මොකද කනබුනේ උන්ට වස විලි ලැජ්ජාවක් තියෙනවා. උන් කාලා බීලා දූෂණය කරන නිසා, කාමයේ රමණීය කරන නිසා මේ එහෙම නොකර ඉන්න අයට පුදුම ද්වේෂයක් තියෙනවා. ඒ ද්වේෂය පෙන්නන්නේ මොකද යක වෙන ගහලා තොට තේරෙන්නේ නැද්ද කාලා බීලා හිටපියක කියලා හැම වෙලාවෙම කියනවා. හැම වචනයකම ඒක තියෙනවා, හැම හිතවිල්ලකම ඒක තියෙනවා, හැම ක්‍රියාවකම ඒක තියෙනවා. ඒ මොකද මේ භික්ෂුව කියන්නේ සමාජ පද්ධතියේ විශාල අභියෝගයක්. භික්ෂුව කියලා කියන්නේ සමාජයේ නොදකින් නොපතන් කියලා ගිය අතරපු කෙනෙක්. ඊට පස්සේ හැසිරෙන්නේ දැක්කට නොදැක්කා වගේ. හරිනම් මං කියන්නේ. ඇහුනට නෑ වුණා වගේ. ඉතින් ඒ නිසා මරන්න පුළුවන් නම් මරන්න. මේ වගේ මේ ඔක්කොම ලෝකේ එකිනෙකා පරයායමින් කුලල් කහ ගනිමින් කාමයට එළවද්දී මේක තව කෙනෙක් බඩතුලේ පාත්‍රය සංගවගෙන බිම්බලාගෙන ගෙලවල් වියේ පටන් වල්ලු කර දක්වා වහගෙන කුෂ්ඨ රෝගියෙක් වාගේ මීට ඉමීට යනකොට අර කාලා බීලා ජොලි කළා තාම ඒ හොයන දේ හම්බෙච්ච නැති එකට පුදුම තරහක් යනවා. ඒකම තමයි ඒ සුපබුද්ධ කුට්ටි කතාවේ තියෙන්නේ. ඒක මේකට අදාළ මිසක් සූත්‍රේ කොටසක් නෙවෙයි. ඉස්සර කාලේක රජගහනුවර මෙයා හොඳ රජකුමාරෙක් වාගේ ඒ වයසේ කුමාරිකාවන් සහ කුමාරයන් පිරිවරාගෙන කරත්තේ බීම කැම දාගෙන උදේ යනවා යන් කෙලියට. ඉතින් යනකොට ඉතින් මෙයා තමයි නායකයා. මෙයා තමයි මම දැන් කරත්ත දෙන්නේ මෙයා ගානේ
කෑම මෙයා ගානේ, කුමාරිකාව මෙයා ගානේ. ඉතින් අනිත් ඔක්කොමලා ඉතින් මෙයා විද්‍යුත් තියාන යනකොට තගරසිකී කියලා පසේපුත්‍රජාන් වහන්සේ නමක් පාත්‍රයේ බඩ තුල සංගවාගෙන විය ගහක් පමණ දුර බලාගෙන හිමීට රජගහ නුවරට එනවා. මෙයා රජගහ නුවරෙන් මේ නුවර උද්‍යානයට පිවිසෙනවා. ඉතින් දකින්නට මේක මම පෙන්වන්න බෑ මේක මේ ඉඳපල්ලකෝ කාලා බිල කියලා කට්ටියට කතා කරන දෙද්දකින් අර බලපන් කුෂ්ඨ රෝගියෙක් වගේ කෙලවලුවේ ඉඳලා වල්ලු කර දක්වා වාගෙන බිම් බලාගෙන විඳපියකෝ කාම සැපේ කියලා කෑරලා කෙල පිටක් ගන්න තුක් ගාලා. තුත් නොදකින්. අනේ කල්ප ගානක් බුද්ධ කල්ප ගානක් ආර්ය පාදයට ලක් වෙලා අවසානයේ අපේ සර්වචනාංශයේ කාලේ ඉපදිනවා ඇඟ මුළු අසං කුෂ්ඨ රෝග. බුදිය ගන්න බෑ. කිසිම තැනක නිදා ගන්න බෑ ආංගිරි ගන්න. ඉතින් ගයක් ගාව බුදිය ගත්තොත් ඒක දෙවි මිනිසුන්ට බුදිය ගන්න බැරි නිසා මුට නමක් දැම්ම සුප්පබුද්ධ කියලා. සුප්පබුද්ධ කියලා කියන්නේ කාටවත් බුදියන දෙන්නේ නැහැ ආංගිරි ගන්න. ඉතින් කීයක් හරි දීලා මේ මනසව පිටක් කරනවා. ඉතින් ඔහොම ඉන්නකොට තමයි බුදුජානනාංශය ඔය සුප්පබුද්ධ කුට්ටිට බණ කියනකොට ඒ පිරිසේ හිටපු ඔක්කොමලා එක්කෙනෙක් නිවන් දකින්න සුප්පබුද්ධ කුට්ටි හිඟන්නේ කසින් ඇවිල්ලා නිවන් දකින්න. ඒ වාගේ තමයි මේ దేవතාවත් ඒතර එයා ඉහළම මට්ටමකට ගිහිල්ලා මේ මිනිස්සු කුලල් කා ගන්න හැටි පේනවා. මේ තරුණ වයසේ ලස්සන හාමුදුර කෙනෙක් ඉන්නවා බොහොම ජොලියේ ඉන්නවා හැබැයි මේ බුත්වාන බික්කසී බික් කාල බීල බොයි පින්න බාදේ කරපංකෝ එහෙම නැත්නම් අනිතුත් ඉතුරුම් පිනෝපංකෝ ඒක තමයි దేవතාවගේ ඉල්ලීම. ඉතින් මේ සමිද්දි ස්වාමීන් වහන්සේටත් දෙකට දෙතෑවර වෙනවද නැත්නම් ඇත්තටම దేవතාවට උත්තරයක් දෙන්න පුළුවන්ද නැත්නම් దేవතාවට සමිද්දි ස්වාමීන්ගේ නිහඬ බණක් කියවෙනවද කියන කාරණා සැකසහිතයි මෙයා සමිද්දි ස්වාමීන් වහන්සේ මේ దేవතාවට කියනවා කාලංගෝ හං නජානාමි බොයි කියන මේ ඉක්මවන කාලේ මට තේරෙන්නේ නැහැ. අපි කාල කන්නේ කාලයට යට වෙලා ඇඹරිලා තැරිලා පොඩි වෙලා ඉන්න જાතියක්. ඡන්නෝ කාලං නදිසති. බොයි කියන කාලේ මට තාම අහුවෙලා නැහැ. එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය කියන එක. එහෙම නැත්නම් මේ කියන අප්‍රමාදේ කියන එක මට තාම අහුවෙලා නැහැ. මම හොයන්නේ ඒක තමයි. උඹ කියනවා ඒ කාලේ ඉක්මවන ඔයාවා කියලා මම ඕක දන්නේ නැහැ. මට ඕක අහුවෙලා නැහැ. තස්මා අබුත්වා බික්ඛාමි. ඒකයි මම මේ ඉඳුරම් පිනවන්නේ නැතුව හිඟා කාල ජීවත් වෙන්නේ. මේ කාලයට එළඹ වාසය කරන්න ඕන නිසා අප්‍රමාද වෙන්න ඕන නිසා මං කාලෝ උපච්චකා අහෝ කාලේ මා ඉක්මවන ආවා අහෝ ඒක තියෙනවා කනෝ වේමා උපච්චකා කියලා ක්ෂණේ මා ඉක්මවන ආවා වර්තමාන සතිය මගේ ඉක්මවන ආවා මම දැන් මෙතන එක මාව ඉක්මවන ආවා මේ කියන්නේ සෑහෙන උත්තරයක්. ඒක හැබැයි దేవතාවට වදින්නේ නැහැ. දැන් ලංකාවේ ඉන්න කන් ලාවට ඇහෙන කට්ටියක් ඉන්නවනේ. ලංකාවේ ඉන්න ඔක්කොටම එහෙමයි. කොච්චර බණ කිව්වත් ඇහෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඇහෙන්නේ ඒගොල්ලෝ කියපු දේ විතරයි. ඒ දේවල්ල කියන දේ අහන හාමුදුරන්ට කැමතියි. ඒගොල්ලෝ කියන දේ කැලේ විතරක් බණ කියලා ස්වාංශ බින්න මේ ටික නම් කියනව ඇහුණයි කියලා පහුවෙන්ද වාර්තා කරනවා. කියනෙව ඇහෙන්නේ නැහැ. කන් ලාවට ඇහෙන නිසා තමයි මේකට ලංකාව කියලා කියන්නේ. මේ దేవතාවත් ඒ જાති. හැබැයි దేవතාව අරින්නේ. దేవතාව කියනවා මේ සමිද්දි ස්වාමීන් වහන්සේ කියනවා මම කියන කාරණාට ඊතර විශේෂඥවරයෙක් නෙවෙයි. මම මේ තරුණ කාලේ පැවිදි වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ කාලිකය කෙලස් ඒක ඒකාන්තයෙන්ම දුක පිණිස හිටෙනවා. ඒ නිසා කාලිකය අමතක කරලා අකාලිකයට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඇත්තට හොඳ ඒ කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම හොඳට තේරුම් අරගෙන චින්තාමේ වශයෙන් දන්නේ භාවනාම වශයෙන් දන්නේ මේ කියන්න තියෙන දේ. නවතර දේවතාවට සමිද්දි ස්වාංශිත පුංචි නිසා දහර තුම් බික්කු පබ්බජිතෝ සුසුකාර්කේසෝ අචිර පබ්බතිතෝ මහණුඹ කලු කෙස් තියෙන ළඟදි වෙදිච්ච තරුණ භික්ෂුවක්. ඒක නිසා මේ ওই වයසේ කරන්න තියෙන වැඩක් තියෙනවා. ඒ වැඩේ කරපන්. කියන්නේ දේවතාවරු හාමුදුරුවෝ කියන දේ පිළිගන්න කැමති නැහැ. එතකොට මේ ශාන්ත කියනවා මම දන්නේ අපේ බුදුහාමුදුරුවෝ කියනවා කාලිකය කියලා කියන්නේ දුක්ගෙන දෙන දෙයක්. එහෙම නැත්නම් ඒක
ඒ කියන්නේ අපි කාලකන්ණි වෙනවයි කියලා කියන්නේ. වයසට යනවයි කියලා කියන්නේ. නාකි වෙනවයි කියලා කියන්නේ කාලේ. ඒකේ වෙන්නේ මේ සිව්පසෙන් තමයි. ඒ සිව්පසෙන් ඉන්න එක නයි බේම වයසට යනවා. අකාලිකයේ ගන්න එක නෝ සිව්පසේ අතරමැද තියෙන හිස්තර දකින්න කෙනා ඒ අකාලිකයි. ඒකට මේ පස්ව ප්‍රතිඵල නැහැ දකින්නකොට ප්‍රතිඵල තියෙනවා. අකාලිකං සම්දිට්ඨිකං ධර්මයි. කියලා ධර්මයේ ගුණ 6 විස්තර කරනවා. අපි එදා කීපාර උත්සාහ කරුවේ ඒ සාන්දෘෂ්ටික කියන ගතිය. ඊට පස්සේ අකාලික කියන ගුණය. ඉතින් මම කියන්න උත්සාහ කරේ කාලිකයේ කියන මේ කාමසැප දන්න කෙනාට දක්නා කෙනාට විතරයි අකාලිකේ දැනගන්න පුළුවන්. ඒ නිසා මේ කාලිකේ නැතුව අකාලිකයට යන්න බෑ. ඒ නිසා කවුරුත් අදහසට ගන්න නරකයි අපි සක්විති රජ වෙලා සියලු සැප විඳලා තමයි අකාලියට යන්නේ කියලා. නමුත් මේ කාලිකයේ හොයනකොට අන්ත දුකකුත් දෙනවා. අන්ත සැපක් හොයන්න යනකොට අන්ත දුකක් හම්බ වෙනවා. ඒක මේ වෙනකොට පොහසත් වෙලා ඉන්න ඔක්කොම දන්න දෙයක්. මේ වෙනකොට Taman ඉල්ලපු දේ හම්බ වෙච්ච දේ ඒක ඒගොල්ලම ඌනියමක් වෙලා ඉවරයි. ඉතින් ওই දෙක කාලිකයට යන්න හදනකොට හම්බ වෙන මේ දුක නිසා අකාලිකයට යන්න කාලික ඉවර කරන්න ඕනේ නැහැ. හැබැයි කාලිකේ නැතුව නම් බෑ. හරියටම කියනවා නම් අපි අරූපෙට යන්න රූපේ අල්ලලා රූපේ ගෙවම් කරන්නේ නැතුව අරූපෙට යන්න බෑ. අරූපේ විරුද්ධකාරය තමයි රූපේ. නමුත් රූපයක් අල්ලලා ඒකේ මුලැමැදාක දැකලා ඒක ගෙවම් වුණාට පස්සේ අරූපෙට යන්න පුළුවන්. ඉතින් අරූපෙන් පටන් ගන්නවයි කියලා කියන්නේ ඉතින් සර්පයා වලිගින් ඇල්ලුවා තමයි. මොකක්වත් අහුවෙන්නේ නැහැ. ඒක තමයි අද උගත් පිරිසට වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ භාවනා කරන්න අවශ්‍ය නැහැ. ඔයගේ කතා ගොඩක් තියෙනවානේ. ඉතින් ඒකට අපිට කිතයි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ අරූපෙම පටන් අරගෙන කරන්න පුළුවන් නම් කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. අපි දන්නේ නැහැ නේ කී ආත්මවල ඒගොල්ලෝ රූප භාවනා කරලා තියෙනවද කියලා. එහෙම නැත්නම් කලින් කරලාද කියලා නිසා අපිට කට උත්තරයක් නැහැ. අපි කියනවා අපි beginners mind. අපි ආරම්භක ආධුනික ආධිකම්මිකෙක් වශයෙන් පටන් ගන්න එකේ දෝෂයක් නැහැ. ඒ දෝෂේ මොකද්ද? රූපේ අල්ලනවා, රූපේ අල්ලලා රූපේ ගෙවම් කරපුවාම අරූපේ ලැබෙනවා. ඒ වගේම කාලිකේ අල්ලනවා. පාවිච්චි කරන හැම පින්ඩපාත බිඩුවක්ම දැක දැන වළඳනවා. පාවිච්චි කරන හැම චීවරේ වළඳන හැම වෙලාවෙම පාවිච්චි කරන හැම වෙලාවෙම දැක දැන පරිසංකායොන්සෝ චීවරම් පරිසේවා. සීනාසනයක් පරිභෝග කරන හැම වෙලාවෙම පරිසංකායොන්සෝ සීනාසනම් පරිසේවා. බේත පිටකර පාවිච්චි කරන හැම වෙලාවෙම පරිසංකායොන්සෝ බේසජ්ජ පරික්කාරම් පරිසේවා. මේ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීව ශුඤ්ඤෝ සබ්බෝපනායන් අජිකුච්ච නියෝ ඉමං පූතිකායන් පත්තෝ අතිවිය ජිකුච්ච නියෝ ජායති කියලා කියන ඕව පරිවර්තන කර කර ඉන්න ඕනේ නෑ. දන්නෝ දනි. ඒව අත ගාපු ගමන් කක්ක වෙනවා. අත ගෑවේ නැත්නම් ඒවා බොහොම පිසුදු වස්තු. ඒ ධාතු වලට මේ ධාතු එකතිච්ච ගමන් ඒ ඔක්කොම සිව්පස්සේ ජරාවටපත් වෙනවා. ඉතින් මේක කරනවා නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් විශේෂයෙන් භික්ෂුවක්. ඒකට යාර තේරෙන පටන් ගන්නවා කාලිකත් එක්ක වැඩේ පටන් ගන්න. පාවිච්චි කරන හැම ඒ සිව්පස්සේ පාවිච්චි කරනකොට අර තේරෙන්න පටන් අර ගන්නවා. ඕව අතරමැද පුදුමාකාර හිස්තන්තෝගයක් තියෙනවා. ඒක නිර්ආමිෂයි. ආමිෂෙන් නෙවෙයි ඒක ලැබෙන්නේ. ආමිෂේ ඉල්ල කරගෙන භාවනා කරගෙන යනකොට ආමිෂයට හිත එල්ල වෙච්ච ගමන් මුලිච්ච වෙච්ච ගමන් මුණට මුණ දාපු ගමන් මොකද්ද වහලා ගහන ගැහිල්ලක් තියෙනවා පේනවා. ඒ අරමුණු භාවනා කරන අරමුණ නැතිලා යනවා. මම මේ දිගට කියන එක ගෙඩියෙන් කියන්නේ. නැති වුණාට පස්සේ ඒකට අපි නිර්ආමිෂ කියලා කියනවා. බොහෝම කිට්ටුයි අකාලිකයට. ඒ දේ ඒ මොනවාක්වත් අරමුණේ භාවනා කරනකොට අරමුණ සියුම් වෙලා අතිසියුම් වෙලා ගියාට පස්සේ අරමුණේ ලිමිටි නින්ද උද්දේශ ලිංග නිමිති උද්දේශ ආකාර නැති වෙනකොට මොකද්ද අකාලිකයට යනවා. ඒ අකාලිකයේ දෙයයන්ාංශයේ මයිලකවත් ගෑවිලා නැහැ. ඒ නිසා දෙයයන්ාංශය දන්නේ කාලිකේ විතරයි. ඒකට තමයි මේ දෙයියෝ අදහන්නේත් අපි. අපිට කාලිකේ යමක් අවශ්‍ය නම් දෙයියෝ අදහන්න. අකාලිකේ තියෙන්නේ දේව ලෝකෙට අල්ලන්නවත් බෑ. මොකද ඒගොල්ලෝ ඒ තරම නන්දනවනේ මුසපත් වෙලා ඉන්නේ. දිව්‍යාංගනාවෙන් මුසපත් වෙලා ඉන්නේ. ඒ දිව්‍යමය විමානවල මත් වෙලා ඉන්නේ. හැබැයි fully frustrated. එහෙම නැත්නම් සම්පූර්ණ පිසාච ලෝකයක්. එහෙම තමයි අපෙන් මෙහෙන් ගියා ආමතුරු කෙනෙක් අපේ කොණ්ඩාමේ කෙනෙක් කියලා තියෙනවා. ගියාට පස්සේ කියනවා අච්චරා ඝන සංගුට්ටම් පිසාච ඝන සේවිතං කියලා. ස්වාමීන් වහන්සේ අප්සරාවෙන් වට වෙච්ච ලෝකේ මට පේන්නේ පිසාචෝ වගේ ස්වාමීන් වහන්සේ.
අච්චරා සූත්‍රය අපි සූපදාරාමේ ගොඩක් කල් කෙරුවා. ඉතින් දෙයියොත් අන්තිමට පිළිගන්නවා. මිනිස්සයා ඉන්නේ ඊට වඩා උඟාවක් වටන දැනක ඌට කාලික දෙකම හුරුයි. දෙක කැපයි. දෙකම උරුමයක්. දෙයියන තියෙන කාලික විතරයි. එහෙම කට්ටිය තමයි ඇවිල්ලා මේ කාලිකයේ දෙන්න දෙකම දකින්න අපිට බයිලා කතා කරන්නේ. මේ වතුරට බැහැලා ඉන්න අපට ගොඩ ඉඳලා කියනවා පීනන්නේ ඔහම නෙවෙයි, දම්බි ගහන්නේ ඔහම නෙවෙයි කියලා ඒගොල්ලෝ ගොඩ පීනලා පෙන්නනවා අපිට. අතපය දැන්නම කඩාගෙන හොම්බෙන් යන්නේ. මොකද ගොඩනේ පීනන්නේ අපි වතුරේ. අපිට ඕන ගොඩ එන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා බයිලා කතා කරනවා. මේ දෙයියෝ ගැන මම මේ කියන්නේ. ඉතින් මේ සාන්ති කියනවා අකාලිකාවුතා භගවතා ධම්මා සම්දිට්ඨකෝ අකාලිකෝ ඒයිපසිකෝ ඕපනයිකෝ පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤෝයි. ඒක ඇත්තටම ගොඩාක් විස්තර කරලා දෙන්න පුළුවන් මේ පරිශ්‍රය යටතේ මේ කන්ටෙක්ස්ට් එකේ. ඉතින් අපි එතකොට මේ වෙනදා මේ සාගතක වර්ගයේ සූත්‍රෙට එක දවසින් එක පැයෙන් අපි ඉවර කරනවා. දැන් මේක දැන්න බන් දවස් 3ක් ගත වෙලා අද වෙනකොට. ඉතින් ඒ නිසා මම ඉස්සරහට යනවා. නමුත් මම ඉල්ලා හිටිනවා මේ හැමදාම සුවක්ඛාතෝ භගවතා ධම්මෝ කියනකොට අපි මේක කරන්නේ කාලිකයක් බලාපොරොත්තු වෙනද අකාලිකයක් බලාපොරොත්තු වෙනද කියලා බැලුවොත් ඒ පද 6 පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඒක තේරෙන්නේ අරමුණක් ගෙවෙනකම් භාවනා කරපු කෙනාට මේ ධර්මයේ තියෙන මුල මැද අග තුනේ තියෙන කල්යාණ తত্ত্বය අඩු ගානේ මුල මැදවත් තේරෙනවා. ඉතින් ඒ දේ තේරිච්ච කෙනාට බුදුහාමුදුරුවෝ පවා මේ ධර්මයට ඇයි ගුරුතන් ලීලා සැලකුවේ කියලා පුදුමාකාර ධර්ම ගෞරවයක් පිටනවා. ඒකට Taman කෙරෙමුත් ගෞරවය හිටිනවා. ඉතින් ඒක කෙරුවට පස්සේ මේ සමිති ස්වාමීන් වහන්සේ කියනවා මට මේ දෙන්න පුළුවන් මේ ඒ වෙලාවට ගෙනාවු අද්බේතක් විතරයි. දොස්තර ඉන්නවා ඉස්පිරිතාලේ. ඔයා පුළුවන් නම් වාට්ටුවකට වෙන්නේ කියලා. එතකොට මේ දේවතාවගෙන ඒ වාට්ටුව හින ගාණක් ගන්නවනේ. හරි අමාරුයි අපි වගේ කෙනෙකුට ගිහිල්ලා බිල ගෙවා ගන්න. මහේ ශාක්‍ය කට්ටිය කොච්චරක්වත් එතන. මේ අල්පේ ශාක්‍ය අපිට යන්න තැනක්වත් නැහැ. ඔබ වහන්සේට නම් පුළුවන්. දැන් මේ වෙලාවේ සරුවච්චනාංශේ රජගහනුවර වේළුවනාරාමේ ඉන්න අනේ කරුණා කරලා මං වෙනුවෙන් කේස් එක ෆයිල් කරන්න පුළුවන් නම් මට ඇඳක් හොයලා දෙන්න. ඊට පස්සේ මේ අපේ සමිති ස්වාමීන් වහන්සේ බුද්ධ ඥානanse ළඟට ගිහිල්ලා ওই ටික මේ මතක් කරන අවසරයි ස්වාමීන් වහන්සේ මම ගියා තපෝදානදිට මෙහෙම වුණා දේවතාවා මෙහෙම ඇවිල්ලා කිව්වා මම මේ ටික දැනට කියලා තියෙනවා. මන් දන්න හරියෙන් අත්බේත් දීලා තියෙනවා. මෙයාට ලෙඩේ සනීප වෙන්නේ නැහැ. මෙයා කැමති දොස්තර බලන්න. එතකොට දේවතාව පිටිපස්සෙන් කියන්න මමත් ඇවිල්ලා ඉන්නේ මාත් අහගෙන ඉන්නේ මට ඔතෙන් දෙන්න බෑ මම පිටිපස්සෙන් ඉඳලා අහගෙන ඉන්නේ හරි කියලා හරියට ඔය මේ virtual retreat එකේ තමන්ගේ ප්‍රශ්නයක වෙන කෙනෙක් අහනකොට ජොලියක් යන්නේ කට්ටියට. උඟතෙනෙක් ඒකට එන්නේ. තමන්ගේ ප්‍රශ්නේ ලියන්නත් කම්මැලි පුද්ගලිකයි රාසිකතයි මට්ට කුණ්ඩලිගේ බේත් අර කට්ටිය තමයි ඉන්නේ. ඉතින් කාගේවත් ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනකොට ඉතින් අපුඩි ගන්නවා. අනේ අරුන්දටත් පින් සිද්ධ වේවා මුන්දටත් පින් සිද්ධ වේවා මගේත් ප්‍රශ්න ඇහුණයි කිය. ඉතින් නරක නෑ මම මේ වීඩියෝට වගේ කියන්නේ. කොහොම හරි ඉතින් මේ සරුවචනාංශයේ ඉදිරිපට වෙච්ච එකක් නෙමෙයි. ඊට පස්සේ සරුවචනාංශයේ අර ධර්මයේ තියෙන ගුණ 6 අකාලික ක්‍රමයට භාවනාවෙන් තේරුගත්ත කෙනෙකුට ඊට එහා ගිය යමක් එහෙම නැත්නම් අවස්ථාවේ හැටියට කීයුත්තක් සරුවචනාංශයේ ඉදිරිපත් කරනවා. අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිත්තා අක්ඛේයස්මින් අපරිඤ්ඤාතං යෝගමායන්ති මච්චුනෝ මහන මේ ලෝකයේ මිනිස්සු ප්‍රකාශ කරන ලද දෙහි මත් වෙලා ඉවරයි. අක්ඛේය සංඤිනෝ සත්තා මේ වෙනකොට හෙලිදරව් කරපු න්‍යාය සමීකරණ දැනු ඒකේ ගිලිලා මැරිලා ඉවරයි. අක්ඛේය සංඤෝ අක්ඛේයස්මින් පතිත්තා ඒකම පදනම් කරන වමාරා කකා ඉන්නේ. මුළු දැනුමම අසුචියක්. කවුරු හරි කක්ක කරපු එක. දැන් ඒක තමයි කන්නේ අපි. අක්කේය සංජිනෝ සත්ත අක්කේයස්මින් පදිත. අක්කේයස්මින් අපරිඤ්ඤාතම් මේන් එහා ගිය වර්තමානයක් තියෙනවා. උඹට දැනගත යුතුමක් තියෙනවා. ක්ෂණ සම්පත්තියක් තියෙනවා. ඒක ඔබ සම්පූර්ණයෙන් වහලා. එතකොට ඔබ මාර රාජ්‍යයේ ඉන්නේ. ඒක නිසා මේ අක්කේය කියන වචනය ඥානানন্দ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. අපි පරණ සංඥා කොටක ජීවත් වෙන જાතියක්. ඉපදිච්ච ගමන් අම්මයි තාත්තයි දෙන්න ටිකක් දානවා. ඊට පස්සේ මොන්ටිසෝරි ටීචර් ටිකක් දානවා. ඊට පස්සේ බාලාංශ ටීචර් ටිකක් දානවා.
ඊට පස්සේ ඉහළ පෙළ උසස් පෙළ ආදී මේ කියලා විශ්වවිද්‍යාල පශ්චාත්තුපාදී දාලා මේ කුණුහරුප සමීකරණ එවන්ත මේ සංඥා පුදුමාකාර විදියට ගිහිලා දැන් අපේ මොලේ සම්පූර්ණ ක්‍රේල් වෙලා තියෙන එක ඩිකෝඩ් කරගන්න තේරෙන්නේ නැහැ කෝඩ් කරගන්න තේරෙන්නේ නැහැ අර එක මෙහෙම කියනවා මේ ඒ යකාම තව ටිකේ මේක මෙහෙම කියන අර යකා මෙහෙම කියන උගේ ගෑණි මෙහෙම කියන අර යකා මෙහෙම කියන උගේ ගෝලයා මෙහෙම කියනවා ඉතින් මේ සංඥා අතර පටලැවිල්ලේදී හිතනවා මේ මිනිස්සු තමයි මාව ක්‍රේල් කරන්නේ කියලා නෑත් ඔගේම ඔබේ තියෙන ඒ හැදිච්ච නැතිකම එහෙම නැත්නම් මේ සංඥාව ඉක්මවා ගන්න බැරිකම අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේය කියන්නේ ප්‍රකාශ කරන ලද්ද අක්ඛිත ඉතින් ඒ අක්ඛේය සංඤ්ඤාවක් තමයි අක්ඛේය සංඥාවක් තමයි ඥානය කියන්නේ එහෙම නැත්නම් ලෝකායත පඤ්ඤාව කියලා කියන්නේ ඔක්කොම අතීතයේ දේවල් ඒව අසුචි ඒ අසුචියේ ඉනේන කට්ටියට දෙනවා අපේ પરම්පරාව ගෙනියපන් මේක තමයි හරියක අල්ලපු ගෙදර එක වෙන එකක් කියයි අල්ලන්න එපා ඒක සම්පූර්ණ වැරදි ඒක නිසා වංශක බල ගහපන් ඉතින් ඕක තමයි ආගම කියන්නේත් ඔච්චරයි ඉතින් මේ ආගමට එහෙම නැත්නම් මේ මිනිස්යා විසින් මේ ස්වාධීනව ඉපදෙන පුංචි මිනිසයා පොඩි පැටියා උගේ ඔළුවට මේ අනම්මනම් කක්ක දාලා මේ දෙන එක වළක්වන්න මධ්‍යස්ථ දැනුම කියලා දෙයක්. එහෙම නැත්නම් secular education කියලා එකක් තියෙනවා. ආගමකට අයිති නැති අධ්‍යාපනයක්. ඉතින් ඒක අවුරුදු කියන්නේ සර්වඥාන්සෙත් පහළ පස්සේ කාලේ තමයි එහෙම එකක් ඇවිල්ලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා තිබුණේ ආගමික අධ්‍යාපනය විතරයි. ඒ කියන්නේ ඕලුව ක්‍රේල් කරන එක විතරයි තිබුණේ. ඉතින් ඒකට විරුද්ධ මතයක් තමයි නැත්නම් ඒකට විප්ලවයක් තමයි ලංකාවේ ඔය අධ්‍යාපනයේ පියා කියලා අපි හඳුනන්නේ කවුද? කන්නංගර මහත්තයා. කන්නංගර මහත්තයා කිව්වේ පොඩි උන්ට අපි නොමිලේ අධ්‍යාපනයක් දෙමු කියලා. කතෝලික සභාවේ ඇක්වයිනාස් පියතුමා කිව්වා. ඉතින් ඒක පුදු අමාරුකින් මේ ආගමික සහ මේ දේශපාලනඥයෙක්ගේ මේ මනුස්සයන සාමාන්‍ය දැනුමක් දෙනවා කියන එක හරිම අමාරුයි. මොකද ඒගොල්ලන් ඕනේ අර ඒගොල්ලන්ගේ කක්කාවම දාන්න තමයි. අක්කෙయ్య දාන්න තමයි. මේ දෙන්න කිරුව ඇත්තරම් වැඩක් කරා. අපි ගියා මේ ළඟදී National Institute of Education. ඒකේ චිත්‍රයක් තියෙනවා. මේ කන්නංගර මහත්තයා. ඒතර හිතා ගන්න පුළුවන් මේ යහස් අධ්‍යාපනයක් ලංකාවේ වාර්තාගත කරගන්න පියස්තාගත කරන කොච්චර අමාරු වෙන්න ඇති කියලා කියලා. ඇති කිරුවට පස්සේ වෙනෙත් නෑ වෙනසක් උනේ නෑ. ඒකෙත් උගන්වන්නේ තාමත් එක්ක කොමියුනිස්ට් ධර්ම නැත්නම් කොමියුනිස්ට් ධර්ම විරුද්ධ දෙයක්. එක්ක දේව ධර්ම නැත්නම් දේව ධර්ම විරුද්ධ දෙයක්. එක්ක විද්‍යාව නැත්නම් ඒකට විරුද්ධ දෙයක්. තන්නේ කර ප්‍රතික්‍රියාවක් මිසක කිසිම ක්‍රියාවක් නෑ අධ්‍යාපනයේ. ඉතින් මේ අක්ඛේය සංඤිනෝ සත්තා මේකට ගිය කට්ටියට අපි උපාධි කෝට් අන්දනවා අන්තට්ටු බලන්දනවා නම්බු නාම දෙනවා ඉස්සරහින් නම් දානවා පස්සේ නම් දානවා ඉතින් ඕකටනේ අපි දරුවෝ ඔක්කොම කැප කරලා තියෙන්නේ කිසියම් විලිලැජ්ජාවක් නැතුව විශ්වන්තර රජුරෝ දරුවෝ දෙනවට වැඩිය මේ අජාසත්තලාට තමයි මේ නරුමයන්ට තමයි බාර දීලා තියෙන්නේ හැබැයි මේ නරුමයෝ නරුම් බව දැනගෙන නෙවෙයි කරන්නේ. මොකද අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිත්‍ිතා අක්ඛේයස්මින් අපරිඤ්ඤාතං. මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව කෙනෙක් කියන්නේ මේ. කියපු දේ විතරයි දන්නේ. අක්ඛේය සංඤිනෝ අක්ඛේයස්මින් පතිත්‍ිතා ඒකෙම තමයි කරිකියුලම් එක හදන්නේ. අක්ඛේයස්මින් අපරිඤ්ඤාතං එහාට යන්න එපා. මේ ගියොත් අපි ලකුණු කපනවා ශිෂ්‍යත්ව දෙන්නේ නැහැ, පාස් කරන්නේ නැහැ, රසාවක් දෙන්නේ නැහැ, ඉන්ටර්විව් එකේ පේන්නේ. මාර දෙයයන්ති මච්චුනෝ. අනිවාර්යයෙන්ම මාර පාක්ෂිකයි. ඉතින් මේක ඥානানন্দ සාංශේ හෙලි කරත් නිවෙනේ නිවීම දේශනාවේ 3 4 5 6 වෙනි සැරේ කියනකොට තමයි මට මේක මේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ඒ වෙනම පොතක් ලිව්වා භික්ෂුන් වහන්සේගේ ප්‍රාතිමෝක්ෂය විස්තර කරන මට මතක නැහැ පොතේ නම මොකද්ද කියේ. ඒක තමයි පස්සේ ඔය ප්‍රාතිමෝක්ෂ විවරණේ ප්‍රාතිමෝක්ෂ වර්ණා වශයෙන් අපි සිංහලට දාලා තියෙන බුද්ධම්පල ස්වාමීන් වහන්සේලා ඒකෙදී පළවෙනි පාරාධිකා ඉවරනකොට කියනවා අත්තෝහි නාතෝ පරමං අවෝච න ව්‍යංජනං ලෝකහිතා මහේසි තස්මා අකත්වා රතිමක්කරේසු අත්තෝ නිසින්නය සුති මති මුතින් කිය. මේ කියන දේ අර්ථය තේරුම් ගන්න. ඔය ව්‍යංජන අකුරු පහුරු ගන්න යන්න එපා. ඒකට ගියොත් අක්ඛේය සංඤිනෝ වෙනවා. කක්කා
කවුරු හරි ඔළුවට දාපු හතරස් වීමක් කරනකොට තේරෙන දේ ගනින්. මොකද ඕනම දෙයකට නීතාර්ථේ නෙయ్యాර්ථය කියලා දෙකක් තියෙනවා. මතු පිට දැනුම සහ යට තියෙන කොලේ වහලා ගහන එක. කොලේ වහලා ගහන එක දැක්කේ නැත්නම් ඔය මතු පිට දෙක කෑවයි කියන්නේ ඔළුව ක්‍රේල් වෙන එක විතරයි. ඒක තමයි ඔය සාමාන්‍ය මේ විභාග වලින් මනින්න පුළුවන් දේ. ඉතින් ඒකෙන් පරිසං වෙන්නේ කියලා මේ අටුවාචාර්යින් වහන්සේම ලියනවා. ඉතින් මට හිතෙනවා අටුවාචාර්යින් වහන්සේ ගංජා ගහලාද කියලා ඒ වෙලාවේ. මොකද එයාමයි මේ අපිට කියන්නේ ව්‍යාකරණ ඉගෙන ගනින් අටුවාව ඉගෙන ගනින් අභිධර්ම ඉගෙන ගනින් කියලා ගොඩ දාන්න කියනවා. මොකද අත්තෝයි නාතෝ පරමං අවෝස නව්‍යංජනම් ලෝක හිතාමයි. ඉතින් මම හිතුවා මේක එක්කෝ අටුවාචාර්යින් වහන්සේට වැරදිලාද නැත්නම් මොකද මට ජොලියේ ගාතාව. මට හරි ආසයි. පස්සේ අපි පාවොක්කොට පරිවර්තනය කරන වෙලාවේදී මොනම විදිහකින්වත් පොතේ එළිය දක්වන්න විදියක් නැහැ. මොකද අච්චු ගහන එකනත් අපේ කොමිටියේ. ප්‍රූෆ් බලන එකනත් අපේ කොමිටියේ. මම තමයි සිංහලට දැම්මේ. මට මෙලෝ බාධාවක් තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් අර කියන්න ඕනේ දෙමළේ මේකයි කියලා තේරෙනවා. පාවොක් සයිඩට වැඩිය තේරෙනවා කොටින් කියනවා මට. දානකොට මේක හැමදාම ප්‍රූෆ් බලනවා. දැන් 25කට වැඩිය ප්‍රූෆ් බලලා. එලි කරන්න බෑ. ඊපස්සේ සමිතියකුත් තියලා මේක අපි මට කියන්න ඕන ඕක එලි දක්වපන් පුළුවන් ඒවුන් හදයි. නමුත් අපේ කට්ටියට වෙලා තියෙන මේක කේවල පරිසුද්ධතාවයට යන්න එපායි. ඒකට විනීත ස්වාමීන් දවසක් ආසනයකට වෙලා කිව්වා අත්තෝ ඊනාතෝ පරමං අවෝච නබ්‍යංජනං ලෝක හිතා මහේසි තස්මා අකත්වා රතිමක්කරේසු සති අත්තෝනිසින්නෝ සති මුති මතින් ගියා. මට ඇස් දෙක ඇරිලා නිකන් ගැස්සිලා හිටියා මම දැක්කා. එතකොටම ඒ සභාවේ වින දෙන්නෙක් විතර බුද්ධි කිරනවා. අපේ සාකච්ඡා බරපතල සාකච්ඡා ඔය දෙල්ලන්නේ නෙවෙයි. ඒකල්ල කිව්වා අපේ ලපවත් වෙච්ච ලොකු සංසි කිව්වලු ව්‍යාකරණ කෙනෙක් කවදාකවත් හදන්න බෑ. ඒක නිසා ඒක ඔක්කොම සම්පූර්ණ කරන්න ගියොත් පොතක් එලි දක්වන්න හම්බ වෙන්නේ නැහැ. උඹට කූට අදහසක් නැත්තම් ඔක එලි දක්වපන් කියපන් මේකේ වැරදි තියෙනවා මම බාර ගන්නවා කියලා. නැත්තම් වැඩි වෙන්නේ නැහැ කියලා. පස්සේ තමයි ඔය මොක්කුරන්දර පළවෙනි විකතිය එළියට ආවේ. ඉතින් එදත් විනීත ස්වාමීන් වහන්සේ අපි දැන් ඉන්න අපේ සභාපති ස්වාමීන් වහන්සේ මීතලාවේ ස්වාමීන් වහන්සේ ගාතාව උද්දෘත කරා. ඒ ගාතාවට හරපද්ධතිය ඇවිල්ලා තියෙන්නේ අක්කේය සංජිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේයස්මින් අපරිඤ්ඤාතං යෝගමායන්ති මච්චුරු. මේ අපි ලෝකයා දෙන ධර්මයේ කෑවොත් 100%ක්ම අපායයි. මේක සියලුම මාර්ගපාක්ෂික දෙයක් තියෙනවා. දැනට ප්‍රකාශිත හැම දෙයක්ම කක්කා. අඩු ගානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි මා විසින් දේශනා කරන ලද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංස්කාරයක්. ඒක අනික් සංස්කාර නැති කරන්න මේක පාවිච්චි කරාට කමන්නේ මේකේ අඩුම සංස්කාරය මන් දන්න. ඒ ගොඩක් සංස්කාර දේවල් අයින් කරන නිසා ආර්ය අෂ්ටාංග මාර්ග ගනි. ඒක විසින් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක හරියට අර පෝල් වෝල්ට් එකේ උඩට ගිහලා පෝල් එක විසි කරනවා වගේ. ඉතින් ඒ නිසා උඟව දෙනකොට ඒක අමාරුයි තේරුම් ගන්න. මොකද ඒකේ ප්‍රඥාව මුල් කරගත්ත සීල සමාධියක් තියෙනවා. දැන් අපි යන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයටනේ. අරක ඒව නෙවෙයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන්නේ ඒ නිසා උඟ දෙනකොට අමාරුයි ගිල ගන්න. ඒක නිකන් අනිත් පැත්ත හරවලා වගේ තියෙන නිසා කෙලින් කෙසේ නමුත් මේ අක්කේ සංජිනෝ සත්තා කියන එක අපිට කියන්න තියෙන්නේ ස්පර්ශය වෙන්නේ ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා පහළ වෙනකොට ඒ මනසේ වස්තුව ස්පර්ශ කරන්නේ ඉස්සෙල්ලා අඳුනගෙන ඉවරයි. ඒ නිසා මනුස්සයට ගැලවුමක් නැහැ. යමක් අපි ස්පර්ශ කරන්න ඉස්සෙල්ලත් වේදනා සංඥා චේතනා පහළ වෙනවා. අටුවා ක්‍රමයට ගන්නවා නම් නැත්නම් මදුපිණ්ඩික සූත්‍රයේ විදිහට ගන්නවා නම් පස්සේ වේදනා සංඥා චේතනා පහළ වෙනවා. ඒකට අපි යමක් අත ගන්නෙ ඒක ඊට ඉස්සෙල්ලා ඒක සංඥා කරලා ඉවරයි. ඒ කියන්නේ අපේ ඔළුව ක්‍රේල් වෙලා තියෙන ඊට ඉස්සෙල්ලා. ඒ නිසා අපිට ගොඩාක් දේවල් තිබ්බොත් අපි යමක් තෝරනවා නම් තෝරන්නේ අක්කේය සංජිනෝ සත්තා. ප්‍රකාශ කරන ලද සංඥාවකින් නැත්නම් කල්ැතුව තත්ත්වගත කරලද මනසකින් අපි තේරුවොත් තේරීමෙන් බලන්න පුළුවන් මිනිහා මොන වගේ සංඥාවකද ඉන්නේ කියලා. මොකද ඒ වෙනුවට අනන්තවත් විකල්ප තියෙනවා. එහෙම නැත්නම් අපි ඒවට කියන ආවස්තික වටිනාකම් තියෙන තව දේවල් තියෙනවා. කද්දාවත් මේ මනසේ වල්ලන්නේ. අල්ලන්නේ මේකමයි. ඒ මොකද අක්කීය සංජිනෝ සත්තා ඒකට සිංහලෙන් අපි කියනවා ලබා උපන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ. අපි බබා හම්බුනාට පස්සේ ලබා උපන් හැටියට නසත්‍රේ බැලුවට බබා හම්බ වෙන්නෙම ලබා උපන් හැටියට. ඒක ඉතින් බොහොම නම්බු කාට තාලට කියනවා සරුවච්චන් ආංශී පස්මා වැලුම් බලලා මේ ලෝකෙට ආවේ කියලා.
මේ ඇවිල්ලා ලෝකේ බැලුවා නෙමෙයි. දැන් අපි ඒ දවස්වල පෙරහැර බලන්න ගියාම ඔය බෝල බැලුම්, නයි බැලුම්, අනම්මන කරන පස්මා බැලුම් කියලා જાතියක් තියෙනවා අපි ගාව. පෙරහැරට තමයි යන්නේ බැලුම් බලන්න. නානා ප්‍රතාරා බැලුම්, බෝල බැලුම්, විශාල බැලුම්, නයි බැලුම්, ඒකට ඉතින් පස්මා බැලුම් කියලා කියනවා අපි. ඉතින් අපි මේ බලලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ආවට පස්සේ අපේ අම්මා කැතයි කියලා, ඕ තාත්තා කැතයි කියලා, ඕ මම කැතයි කියලා මොනව කරනද? උඹනේ ඔය ඇවිල්ලා තියෙන්නේ. උඹට දීලා තියෙන වැල්ලතුව ප්ලේට් එක උඹ තෝග තෝරලා තියෙන්නේ. දැන් ඇවිල්ලා කියනවා බලපංගෝ මට හම්බෙච්ච එකේ මේ අර කැල්ල නැහැ මේ කැල්ල නැහැ කියලා. ඉතින් අර සක්‍ර දෙවිඳ ගාඩි කියලා මදුරුවා කිව්වලු මට මේ ඕඩර් එක හැටියට මට කටුවා මිටිය හම්බෙන්න ඕනේ. මට කටුව විතරනේ දීලා තියෙන්නේ කියලා. සක්‍ර දෙවිඳ කියපුවා උඹ ගිහිල්ලා කට්ට තියපංකෝ ඒකට මිටියෙන් වැඩි බය වෙන්න එපා. ඒක පැකේජ් එකේ තියෙන්නේ කියලා. ඉතින් ඒ බව දන්නේ නැතුව හැම මදුරුවාම ඇවිල්ලා කට්ට තියෙනවා. ඉතින් ඊටු කැල්ල අපේ අතේ තියෙන මිටිය. අපි කියනවා අනේ මදුරුවා මොන වුණත් දන්නේ නැහැ චේතනාවක් තිබුණෙත් නෑ අප්පා වැදුනා අප්පා මොකද ඩිංගුවව තෙල්ලන්නේ නැහැ ඉතින් අකේය සංජිනෝ සත්තා කියලා මදුරුවා එනකොටම ද්වේෂ වෙලා මරලා වයිෆ් ඇවිල්ලා අහනවා කොමිනියා කියලා පෙන්වුවාට අඳුරන්න බෑ ඒ අඹරනවනේ ගහලා එහෙම තියනවා නම් අඩු ගන්න ගෙදර මනුස්සයයි කියලා අඳුර ගන්න පුළුවන් අඳුර ගන්නත් නැහැ ඉතින් ඔය කටුකුරු දිසාංශ ගාවට අපි ගියා ඔය කඳුපොඩි ඉස්ලාමෙට තැනක් නැති කාලේ භාවනා කරලා ඔක්කොම සාංශ වන්දනා කරන්න ගිය වෙලාවේදී ඔය අයිරින් නෝනා පූජා කරා සිද්ධාලේප කුප්පිය. මොකටද කියලා. මේ මදුරුවෝ ඉන්නව නෑ උන් මදරුවෝ. මදුරුවෝ නෙවෙයි. මට මදුරුවොත් නෑ මට සිද්ධාලේපත් ඒවා. අනහරියක් සත්තු මදරුවෝ. ඉතින් ඒ වගේ අපි මේ මදුරුවා කියනකොටම අපි ඒකට ඒ කරප්පන් එන ගතිය අකේය සංජිනෝ සත්තා. ඉතින් ඊට පස්සේ ඒ දේ උපක්‍රම වෙනුවෙන් අපි කොච්චර දෝ අර තර්ක මේ තර්ක ගෙනල්ලා අක්කේ යස්මෙන් පැති ඊට පස්සේ වාද කරලා පෙන්නනවා මේ අසවලා විසින් අසවල් දවසේ මේක දේශනා කරලා තිනවා මම කියූප එකක් නෙවෙයි තමුසේ මේවා දන්නෙත් නැහැ තමුසේ මේක තේරෙන්නෙත් නැහැ කියලා අර Taman දන්න ඒ හතරස් දැනුම ගහපාදෙන එක තමයි ඔය ප්‍රසිද්ධ සාකච්ඡාවල වෙන්නේ. Taman දන්න චර්කණයක් තියෙනවනේ. ඒ කියන්නේ Taman ඔළුව ක්‍රේල් කරගත්ත ක්‍රමයක් තියෙනවනේ. එනතන් ඔළුව හතරස් කරගත්ත ක්‍රමය. ඒ ක්‍රමයට අනිත් එක්කනාගේ රවුම් හිලට මේ හතරස් කුඤ්ඤ බසන එක තමයි අක්කේය සංජිනෝ සත්තා. අක්කේ යස්මින් පතිත්තිතා. අක්කේ යස්මින් අපරිඥාතයි. මේ මනුස්සයා මේ ඒකම ඇහුවට ඌ ගත්තේ වෙන එකක් ඒකේ. අපි එක පන්ති ඉඳලා ඉගෙන ගත්තට ගුරුවරයා කියන දේ 35 දෙනා 35 ආකාරයක තේරුම් ගන්න. ඊට පස්සේ උත්තර පත්‍ර කවදාකවත් සමාන වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්න පත්‍රේ. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍රය ලියපෙකන අනිත් එක්කනට උපදෙස් දෙන්නේ නැහැ ඉස්කෝලේ නම්. දුන්නොත් ඌ කියයි යකෝ උඹට එදා කියලා දුන්නානේ සර් දැන් ඔබ මොනවද ලියලා තියෙන්නේ කියලා. එතකොට කියදී මේ උඹට වෙන්නේ උත්තර බලන්න කියලා බලන්න උඹ පැත්තකට යන්න. උඹට වැඩක් නැහැ. පන්ති ඉන්නකල ඒකට තව කෙනෙක්ගේ ප්‍රශ්න පත්‍ර බලන්න දෙන්නේ නැහනේ. බලන්න දෙන්න. දුන්නාට පස්සේ තේරෙනවා. ඉතින් මම මේ දවස්වල කරනවා පොඩි විනෝදාංශයක් මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේ ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවේ සතිපාසලේ පොඩි ළමයින්ට කියනවා ප්‍රශ්න කියවන්න කියලා. ඒ පොඩි ළමයි කියන්නේ පොඩි ළමයිගේ ප්‍රශ්නනේ. පොඩි ළමයිගේ කමඨාන් මං කියනවා පුතේ දුවේ උඹට පුළුවන් නම් හොඳ නෑ මං එහෙම කියන එක ලොකු කට්ටිය කමඨාන් සුද්ධ කරන පොඩ්ඩක් ආපන්. දැන් උඹට කියවලා හුරුනේ පොඩි උන් ලියන ආරයක් තියෙනවනේ. ලොකු කට්ටිය ලියනවා ගැන මොනවාරි කියපන්. ඉතින් කන වහලා හොරෙන් කියනවා දිග වැඩි නේද ස්වාමීන් වහන්සේ. කවදාකවත් මූල කර්මත්තාගෙන කතා කරන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. කතා කරන හරියක් කතා කරන වැරදිච්ච ගැන නෙවෙයි කියලා නිරීක්ෂණ තුනක්. ඉතින් මම හරි ආසයි ඒ සතිපාසලේ ප්‍රශ්න කියවන කෙනෙක් ලව්ව වැඩි හිටියන් ගමඩන් සුද්ධ කළා දෙයි. මේ මිනිස්සුන්ට කණ්ණාඩිය මූණට අල්ලන්න ඕනේ මේ වයසට ගිහිල්ලා අක්කේය සංජිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේයස්මින් අපරිඥාතං යෝගමායන්ති මච්චුන මං කියන්නේ මේගොල්ලෝ මාරපාක්ෂිකයි කියලා. නමුත් අර ඔළුවේ දාගත්ත ස්ක්‍රිප්ට් එක Taman ගෙනාපු ඒ අපි කියන බහුමත කියලා කියනවා කෝපි කාලේ ගත්ත කියලා කියනවා බමුණු මත කියනවා ඔය දේ මිසක්ක මිනිහෙක් නැහැනේ ඇතුලේ. ඒ දේත් ඒකේ තියෙන ගැඹුර ඒ දේත් ඔය කියන සීල ශික්ෂාවට අහු වෙන්නේ නැහැ. ඔය කියන සමාධි ශික්ෂාවට අහු වෙන්නේත් නැහැ. මං කියන්නේ ඒ දේ අහුණා හරි නැතු හරි සීල ශික්ෂාව කියන්නේ පුංචි දෙයක් කියලා. මං කියන්නේ සමාධි ශික්ෂාව කියන්නේ පුංචි දෙයක් කියලා. හරි ගියාට පස්සේ තමයි එයාට ඩිංගිත්තක් හරි කියලා දෙන්න පුළුවන්. උඹ ගినాපු කර්ම ශක්තියක් තියෙනවා. ආසේ අනුසේ වගේක් තියෙනවා. උඹ හැම දෙයක්ම බලන්නේ ඒක හරහා. අක්කේය සංජිනෝ සත්තා. අක්කේයස්මින් පතිට්ඨිතා.
අක්කේ යස්මින් අපරිඥාතං. මෝ දන්නේ නැහැ වෙන කෙනෙකුට වෙන ක්‍රමයකට මේක දිහා බලන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට මේ ඕනම සංසිද්ධියක් දිහා දෙවිදියකට අඩු ගන්න බලන්න පුළුවන්කමට කියනවා ජර්මන් භාෂාවෙන් ගෙස්ටාල්ට් කියලා. ඉතින් ඔය බෝඩ් එකේ දාලා තියෙන චිත්‍ර දෙක තුනක් තියෙනවා. එක පැත්තකින් බලනකොට නැන්දම්මා පේනවා. අනිත් පැත්තෙන් බලනකොට ගෑණි පේනවා. එකම චිත්‍රේ. දැන් ඔය තායිලන්තේ හදලා වික්ක එකක් කැඩිච්ච බුදු පිළිම රාශික ෆොටෝ එකක් තියෙනවා. බලාගෙන ඉනකොට ඒක මැද ත්‍රිමාන රූපයක් පේනවා. බුදු කෙනෙක් වැඩ ඉන්නවා. අලුතෙන් මොකක්වත් දාන්න ඕන අරක දිහාම බලන්න ඕනේ වෙන දෘෂ්ටි කෝණයකින්. ඒකට කියනවා දෘෂ්ටි මායා කියලා. ඉතින් ඒක සතිපාසලේ අපි පාඩම් පන්තියකට නැත්තම් සති ක්‍රීඩාවකට හදලා දෙනවා. මේ ඕනම දෙයක් වෙන විදිහකට බලන්න පුළුවන්. ඉතින් අපි ඒක අනික් විදිහට බලපෑකාට කියනවා තොට පොට්ට වෙලා තියෙන දොළුවෙන් හිටගෙන තියෙන තොට ඔළුව හොඳ නැහැ මෙහින් බල අපි මෙච්චනේ පේන්නේ කියලා. අනිත් එක නෙවෙයි ඇත්ත ඒක ප්‍රශ්නයක් නැහැ. ඕකක් තියෙනවා මේකක් තියෙනවා ඵලයන් බයි යන්නේ කියලා. ඉතින් බුදුරජාණන් කියනවා අරක දැක්කොත් ඌට මේකේ පේන්නේ නැති ගතියක් තියෙනවා. මේක දැක්කොත් ඌට අරක පේන්නේ නැහැ. ඉතින් මේ එකා ඇතුලේ ඉන්න මේ දෙන්නම එළියට අරගෙන මුන් දෙන්න නිවුරුන්දර දෙපැත්තට කිරුවා වගේ ඔපරේෂන් එකක් කරුවාම මැරෙයිද කියන්න බෑ. නිවුරුන්දර ඔපරේෂන් ඔක්කොම හරි ගිහිල්ලා නැහැ. දැන් ඔන්න දෙන්නෙක් ඉන්නවා. ඒ ගෙස්ටාල්ට් රූපේ දෙකක් දකින්න. ඒකට තේරෙනවා අපේ අම්මලා තාත්තලා අපේ වංශේ කපල් ගන්න ගන්නවා මිසක්කා. අපි ලව ಜಾතිය බෝ කරන්න අපි තෙල් කිරි ගාලා හැදුවා මිසක්කා. මේ සම්බාධයේ මේ තියෙන කචල් එක ඇතුලේ තියෙන මේ ඕකාසය අවබෝධ කරගන්න දන්නේ නැහැ. සෝරි දන්නේ කතා කරන්න යන්න එපා. ඒගොල්ලෝ දන්නේ මේ සම්බාධ කොටක් තියෙනවා බුදුරජාණන් වහන්සේට කියන්නේ සම්බාධේ ඕකාසාදිගමේ අනුබුද්ධෝ. මොන 17 වෙනි දේශනාවේ මේ සැරේ දේශනාව අහනකොට මට මතක් වෙනවා මේ ඔක්කොම සම්බාධාස්ති බුදුරජාණන් වහන්සේ දකින්න අවකාශයක්. මේ විදිහට අන්ත දෙක අල්ලගෙන මේ ගැට ගන්න මේ අක්කාතාර නැත්තම් අක්කේ යස්මින් පතිට්ඨිතහ කියලා මේ ලෝකේ දිහා බලනකොට අඳබාල ලෝකයක් තියෙන. ඒ ඕනේ පැත්තකට කුණු හරපකින් හරවන්න පුළුවන් මේ ලෝකේ. ඒක හොඳටම දන්නවා ජනමාධ්‍ය. ඒක මේ දවස්වල හරි ලස්සනට සිද්ධ වෙනවා. හැබැයි ජනමාධ්‍ය රෙදි ගැලවිලත් යනවා කොරෝනා එක නිසායි මේ ඇමරිකාවේ තියෙන මේ වීදි බහලා කරන විනාශය නිසායි. ජනමාධ්‍යෙට මේක ගිල ගන්න බැරි සයිස් එකට ඇවිල්ලා තියෙනවා. මොකද මිනිස්සු තේරුම් ගත්තා මේ ජනමාධ්‍ය තමයි රට පාලනය කරන්නේ කියලා. කොරෝනාවත් ත්‍ස්තවාදේවත් මොකක්වත් නෙවෙයි කියලා. ඉතින් බුදුසසුන මේකට කියන්නේ බොහොම කරුණාවෙන් කියන්නේ සමිද්දිට ඇහෙන්නේ දෙයයන් ආන්තර දැන් නම් ඇහෙන්නේ අපිට අක්කේ යස්මින් පතිට්ඨිතා. අක්කේ සංඤිනෝ සත්තා. අක්කේ යස්මින් අපරිඥාතං මාරදේය මච්චුදේ මාරදේයං කියලා තියන්නේ යෝගමායන්ති මච්චුනෝ. දැනගෙනත් යන කට්ටිය ඉන්නව නොදැනගෙනත් යන කට්ටිය ඉන්නවා. ඉතින් ඒක නිසා යෝගාවචරයේකට මේ තමන් අරමුණ දිහා බලන්නේ මේ වගේ පූර්ව නිගමන වලින් එහෙම නැත්නම් පූර්ව මේ තේරීම් කාරක මණ්ඩලයක් කරා කියලා තේරුම් ගන්න නොදෙන එක තමයි සංස්කාර වල තියෙන ප්‍රධානම දේ. සංස්කාර තමයි විඥාණයට පොහොර දාන්නේ. ඒ නිසා විඥාණයට මධ්‍යස්ථ දෙයක් පේන්න අරින්නේ සංස්කාර. සංස්කාර හැම වෙලාවෙම කියනවා මම ආරක්ෂකයෙක් හරියට අසෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ. මෙලෝ කුණු හරපයක් දන්නේ කොරෝටා ගැන. උදේ ඉඳලා හැන්ද වෙනකන් ජනමාධ්‍යෙන් කෑ ගන්නවා. වැඩියෙන්ම ලෙඩ හැදෙන්නේ සෞඛ්‍ය අංශයයට. ඒ මිනිස්සු දන්නේ මෙතන පිටිපස්සේ මොකද්ද තියෙන්නේ එජෙන්ඩා එක මොකද්ද තියෙන්නේ මොකක්වත් දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ නේ අපි තුන්වෙනි ලෝකේ රටක් හැටියට World Health Organization එකෙන් කියන දේ කරන්න ඕනේ. දැන් ඇමරිකාවෙ ඉල්ලලා අස්සලා World Health Organization එකේ. ඉවරයි ඒක. ඒකට ෆන් කරන්නේ ඇමරිකාව විතරයි. දැන් අපිට වෙන යන්න ක්‍රමයක් නැහැ. අය අපි ආයුර්වේදික මේ කාලා ඉවරයිනේ. අහන්නකෝ ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ඔය කොරෝනා කියන එක ප්‍රශ්නයක්ද කියලා. එකක්වත් ප්‍රශ්න නෙවෙයි. මේක සංවිධානය කරලා ලොබියින් ගිහිල්ලා ඔක්කොම ලෑස්ති කරගෙන හිටියට පස්සේ මිනිස්සුන්ට ඕඩ කුණු හරපයක් දෙන්න පුළුවන්. දැන් ජනමාධ්‍යනතු ජීවත් වෙන්න බෑ. හමුදානතු ජීවත් වෙන්න බෑ. හොඳ වෙලාවට හමුදාටයි වෛද්‍යාන්තයටයි ගොඩක් හැදලා තියෙන කොරෝනා. ඉතින් බලන්න අරණ්‍ය ජීවිතේ අපේ තියෙන පින අපිට වෛද්‍ය දෙපාර්තමේන්තුවත් එපා. යනවා ලෙඩ වෙච්චාම ඉතින් ඒක නම් දෙයක් ඇත්තේ නැහැ. යනවා ඒකට ඉතින් බණින්නේ නැහැ හැබැයි ගියාම. හොඳයි කියලා කියනවා. අහමදාවටත් එච්චරයි. අපිට මොකටද අහමදා මේකේ රිලවුන්ටෙන් අහන්න බෑන්ට උණ්ඩ තියනවාද කියලා කමාන්ඩර් කෙනෙක් තරු පහේ කට්ටිය නෑ උන් ඒක තෝරා ගන්න වෙලාවට එම්ෙන් බල්ලෙක් එනවා උත් එක්ක වෙන කචල්ලයක් යනවා.
වඳුරොත් එක්ක වෙන කතාවක් යනවා. ඉදෝල කාලේ වෙන කතාවක්. ඒ කියලා නීතියක් තියෙනවා. කිසිම කොරෝනා කතාවක් නැහැ. ඒ කොරෝනා කියන එක නිකන් ආරංචි වෙලා තියෙන බෑනේ මට. හිතෙන විදියට බටේ රටවල පූසණ්ඩ හැදිලා තියෙනවා කියලා තියෙනවා. මොකද මිනිස්සයා ඇසුරු කරන නිසා. නැත්තම් පූසට හැදෙන්නේ නැහැ. වල් බල්ලට කවදාකවත්ම ලෙඩ නැහැ. වල් බාවටත් නැහැ. ඉතින් මේ වගේ දේවල් වලට මේ අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා මේ කියන දේ අහන කම නිසා හැපෙසිලා තියෙන හෙනයක් මේ වෙලා තියෙන්නේ. මොකද කියන හැම එකම බොරු කියන්නේ. අධිකාරියක් හම්බුණා නම් ඌ කියන්නේ බොරු. බුදු කියන හැම එකම අධිකාරිය හම්බෙච්ච හැම කෙනාම කියන දේ විවස්ථාවනේ. මේ නිකන් සිරිබිරිස් කෙනෙක් නිකන් ඔය පාරේ ඉන්න සිමයියෙක් මොනවා කිව්වත් කවුරක්වත් ගණන් ගන්නෑ. මොකද ඒක අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා අපේ වර්තමාන මොහොතත් සිරිබිරිස් කෙනෙක්. අපේ වර්තමාන මොහොතත් නිකන් සිමයියා තමයි. ඒක කියන්නේ කවුරක්වත් අහන්නේ අතීතයේ කියන්නේ අහනවා අනාගතයේ කියන්නේ අහනවා අතීතේ කුණු හර්පනවා අනාගතේ සැලසුම් හදනවා. ඉතින් මේකට වෙනමම කියනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා වෙනම ගානක්. ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලාත් පැත්තක් තියෙනවා. මේ වර්තමානයේ ඉඩක් ඇත්තෙම නැහැ. ඉතින් මේ දේවතාවා කියනවා කාලෝ වේමා උපච්චකා අනේ උඹේ මේ වටිනා තරුණ කාලේ. ඒක මට නාටකමක් තිබ්බා ඒක මට මතක නෑ මේ ඒ නෝන වන්තක්කාරයි ගෙදර වැඩටින වයසක මිනිස්සයා කියනවා මේ වන්තකාර නෝන මහත්ය මරුණයි කියලා කළු ඇඳගත්ත ගමන් ගේ ඇතුළටලා ඉන්නේ. ඉතින් අර මිනිස්සයා කියනවා නෝ ඔය තරුණකම හැමදාම තියෙන්නේ නෑ. ඔය තියෙන කාලේ ඔය ටික කරන්න දැන් ඉතින් ඇතිනේ දුක් මේ කනගාටු වෙලා හිටියා බලන්නකෝ අල්ලි ඉස්සරහ ගෙදර ඉන්න කොල්ල හන්දාට ජොලියක් දාලා ඉන්න හැටි කියලා ඒ නාකි මිනිස්සයා ගෙදර වැඩ කරන මිනිස්සයා නෝනාට කියනවා නෝ ඔය තරුණකම හැමදාම තියෙන්නේ නෑ. ඔය තියෙන වෙලාවේ ඔක පොඩ්ඩක් දැන් කළු ඇඳගෙන හිටිය ඇති කියලා. ඉතින් නෝනා මොනවක්වත් කියන්නේ නෑ. නෝනා විරුද්ධ වෙන්නෙත් නෑ. මට මතක නෑ නාටකම මම උගක් කටපාඩම් කරපු නාටකමක්. කොහොමද ඉතින් නරක වෙලාවට සතිය නිසා ඒක මතක නැති වෙලා තියෙනවා. ඉතින් මං කියන්නේ මේ අපි අනුන් කියන දේ අහන නිසා කොහොමද වෙන එකක කියලා තියෙනවා. අපි මේ සංසාර විභාගෙන් පේල් වෙන්නේ කොපි කරන හිඳයි කිය. ඒකමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අක්ඛේය සංජිනෝ සත්තා. අපි කොපි කරනවා අල්ලපු ඩෙස්ක් එකේ ලියන එක හෝ ඊට ඉස්සෙල්ලා මේ කුණුහරුපේ හොයාගත්ත එකාගේ නම ලියලා ලියන්න පුළුවන් නම් ඔන්න විභාගේ පාස්. ඇත්තටම කියනවා නම් විභාගේ පේල්. මොකද Tamange දැනුමට වර්තමාන මොහොතට එළඹ සිටි 100ට මේ දෙයියන්ට කිසිම හැඟීමක් නැහැ. මෙච්චර ජීවිත පරිත්‍යාගයෙන් තරුණ යුගයේ ගිහිල්ලා මිනිස්සු වෙන්න ඉස්සලා නාලා Tamange වතපිලියොතට යන්න හදන හාමුදුරුවන්ට මොන තරම් අනුකම්පාවකින්ද කතා කරන්නේ. නිසා කරුණාව කියන එක පිළිබඳව මට පුංචි සැකයක් තියෙනවා. ඔය කරුණාවෙන් කතා කරන හුඟ දෙනෙකුට ප්‍රඥාව පාගගෙන ඉන්නේ. ප්‍රඥාවෙන් කතා කරන කටියට කරුණාව පාගගෙන ඉන්නේ. ඉතින් මේ දෙක සමවෙච්ච එකම උතුම්මහා තමයි අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව මහා ප්‍රඥාව. එනොත් මේ දෙයියෝ කියන දේ අහන්න ගියොත් දෙයියෝ මොන බලාපන් තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා කියලා කියනකොට ඒක පිළිබඳව කොච්චරක් මානව ඉතිහාසයේ මුලට යන්න පුළුවන්ද අපිට. එහෙනම් මේ ජීවිතේ අපි ඉපදෙච්ච තැනට යන්න පුළුවන්. කවදාවෝ 6-4 තේරුණයි කියලා කියන්නේ සංඥාව ඔලුවට ගිය දවස. එදා ඉඳලා අසහන. එදා ඉඳලා ආතතිය. ඉතින් අපි හිතනවා ඒක නිසා දැන් ඉතින් මේ ලිඳෙන් ගොඩ වැඩිච්ච එකට ගොඩ යීමක් නැහැ කියලා. දැන් ඔතනෙමයි එන්න තියෙන්නේ. අපිට අරමුණක ඉන්නකොට හිත පිට යන වෙලාවක් යන්න කියලා හිතන්න. ඒ වෙලාවේදී මේ හිත පිට යෑම කියන එක මගේ දෝෂයක්ද පශ්චාත්තාපය යුක්තද නැත්නම් මේ කල්ැතුව සැලසුම් කරලා තියෙන දෙයක්ද? උඹ මෙතෙක් කල් පශ්චාත්තාපනට ඔක ඔහොම තමයි කියලා හිතලා බලපන්. ඔගේ යන්නේ මොකද්ද? පටිච්චසමුපාදයක් පෙන්න. ඔක දිහා හොඳට බලපන්. මේ නිකලීසි තැන ඉඳලා කෙලස් තැනට යනවා. ඇත්තටම ඉතින් අමාරු. මොකද ඒ තරම්ම කොලේ වහලා ගහන්න. නමුත් ලේසියට නෙමෙයි මම කියන්නේ පිට ගියේ කාර්බොන්ට එන තැන බලන්න. ඊට වැඩිය සෙල්ලක්කාරයි. ඊට වැඩිය ඒකේ තියෙනවා පොඩි රැඩිකල් වාදී ගතිය. යගිම කාලේ උපච්චකා වෙන්න දෙන්නේ නැහැ. එනකොට බලන්න අපි මේ ගියේ එක හොඳ නැහැ ආපු එක හොඳයි. ආදිවාසී මේ වෙච්ච සංසිද්ධියට අගයන් ආඩම්බරෙන් දාන්න ඇති. ඒක හරි මේක වැරදි මේක මනාපයි මේකම මනාපයි මේක සැප වේදනා මේක දුක් වේදනා කියලා ඒකට වටන්න නැතුව හිත පිට යන්නත් බෑ හිත පිට ගියපහු එන්නත් බෑ යන්නේක එන එක කෝක වේතත් එතින්දී ඇති වෙන මේ මනාපමනාප දෙකට
මේ අක්කේය සංඤිනෝ සත්තා කියන එක දැම්මොත් අපි නිකන් රූකඩ බව තේරෙයි. ඒවට ඒ විදිහට නම් වණන් නොදී අගයන් ආඩම්බරත් නොදී ඉන්න පුළුවන් කමක් අපිට නැහැ. දෙයියන් නම් බලාපොරොත්තුවක් අත්තයි. තියන්න බෑ. දැන් මේ ස්වාමීන් වහන්සේ පස්සේ බුදුහාමුදුරන් පස්සේ දෙයියන් මොනවා වෙනවද කියලා කියන්නේ දන්නේ නැහැ. නමුත් දෙයියෝ ඉන්න තැනත් එක බලනකොට ඉතින් අන්තිම කනගාටුදායක තත්ත්වයක් තියෙන හොඳටම බීලා කබරය දාගෙන පාරයින් වැටලා ඉන්නේ මිනිස්සෙක් වගේ තමයි දෙයියෝ. ගණ්ඩම දෙයක් නැහැ. මොන විජයෙන්වත් ගන්න දෙයක් නැහැ. මිනිස්සයාට ඉඳලා හිටලා ගෙදර ගෑණි ගහලා ගෙදර අඬ ගහන ගිහිල්ලා දෙයි ටිකක් එම්පෝලා ගන්නවා පාරට. එතකොට මේ මනසට ආයේ මේ අක්කීය සංජිනෝ සත්තා කියලා බිවට පස්සේ කරපු ඇටික හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක යෝගාවචරයට ඒක පරියන්කයක් ඇතුළත 10 15 සැරයක් සිද්ධ වෙනවා. අපි එක පාට ඩෝප් වෙනවා ආයෙ සී එනවා. ආයෙ ඩෝප් වෙනවා ආයෙ සී එනවා. එහෙම වෙනකොට තේනවා මේ භාවනා විපස්සනා සිද්ධ වෙන්නේ නොදන්නා මොනවාක්වත් තේරෙන්නේ නැති ඒ ඩෝප් වෙච්ච වෙලාවෙදී නැත්තම් අරමුණේම හිත තියාගෙන ඉන්න වෙලාවෙ. දෙකම භාවනාව. අරමුණේ හිත තියාගෙනකොට සමතෙ සිද්ධ වෙනවා. අරමුණේ නෑ භාවනා කැඩුනා හිත පිට ගියා කම්මැලි වුණා නීරස වුණා කියන පැත්තේ විපස්සනාවක් වෙනවා. ඒ නිසා දැනට කමඨාන් සුද්ධ කරනකොට ලියන වාර්තාවල් ලියන්නේ සමතී ගුණත් භාවනා හරියයි කියලා විපස්සනාවොත් භාවනාව වැරදුණයි කියලා. ඉතින් ඊට පස්සේ හරිය අනුකම්පාවෙන් අහන කොහොමද ස්වාමීන් දැන් මම විපස්සනාට හරවන්නේ කියලා. මේ විපස්සනාව උඩ කක්ක කරලා ඒක උඩ ඉඳගෙන ඉන්නේ මේ. ඒකේ කක්ක කළ ඒක දන්නේ නැහැ. මොකද අක්ඛේය සංජිනෝ සත්තා මේ පොත් ලියලා තියෙන ඔක්කොමලා බුද්ධ ධර්මයන් ලියලා තියෙන්නේ සමතේට ආවඩ ආයිබෝ කියලා. නරක නැහැ. ඒක නරක නැහැ. මොකද බුදු ජානනාසිත අනුමත කරලා තියෙනවා. නමුත් මේ සරුවච්චන් වහන්සේ නමක් ලෝකෙට පහළලා හෙලි කරපු මේ අකාලික ධර්මයේ එහෙම නැත්නම් මේ අත්තෝ හිනාතෝ සරණං අවෝච කියලා මේකේ මේ පෙන්නන්න හදන ආලවට්ටම පැත්තක තියේදී මේ හෙළුව ගලවලා ඇඳුම් ගලවලා හෙළුව බලපන් මොකහටද මේ එන්න හදන්නේ කියලා මොකහටද මේ නටාගෙන එන්නේ කියලා ඉතින් අපිට ඒක හරිනෑ ඒක නෙමෙයි බයලජ්ජා සහිත නෑ බයලජ්ජා සහිත වෙන්න ඕක අන්දලා ගන්න ඕනේ ඇඳිල්ල තමයි සංස්කාර කියන්නේ ඒ කියන්නේ අංග සංස්කරණය කියලා ඉතින් අපි ළඟ නටන නැටිල්ල ඔක්කොම සංස්කරණය කරපු නැටිල්ල හැබැයි ගොයියෝ ඒ සංස්කරණේ ගලවලා දාලා බුදුජාන සඳහන් කරන්නේ අනේක ಜಾති සංතාරං සන්දහා විස්සං අනිබ්බි සංඝාකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරං දිත්තෝසී පුනගේ අන්නකාසී සබ්බාතේ පාසුකා බග්ගා ගහ කූටම් විසංගම විසංඛාරගතං චිත්තං මගේ හිත සංස්කාරයෙන් ගැලෙව්වා ඔය නටන නළු ලිලියන්ගේ වේශ නිරූපණේ ගැලෙව්වා දැන් ඒගොල්ලන්ට හැටි මට තේරෙනවා ඒක හරියට සමහර එයාපෝට් වල තියෙනවා දැන් ඒක. Taman හිටගත්තාම ඒකේ ඇට සැකිල්ල නටනවා පෙන්නනවා තමන්ගේ. ඉතින් ගිහලා ළමයි එක එක જાති කර බල ඉන්නවා. අම්මා අදිනවා ප්ලේන් එක යන්න හදනවා. පොඩි එකා ඉතින් ගිහලා බලපුවම තමන්ගේ රූපේ ඉස්සරහා පේනවා නටන හැටි. ඇට සැකිල්ල නටන හැටි. ඇට සැකිල්ල නෑ මේ ඉෂ්ටි පුරුෂ භාවයක්වත් මොකක්වත් නෑ. රාගයක් එන්නෙම නෑ. එචියාගේ මේ ඇඳුම් ගලවලා බැලුවොත් හොඳ වෙලාවට මේ දවස්වල මොහොරේ දාන්න නිසා වැඩි හිද්ද වෙලා තියෙන කට්ටිය. මොන තරම් ලිප්ස්ටික් ගාවත් ඇති වැඩක් නැහැ නේද? දැන් මොහොරේ දාගෙන ගිහලා කතා කරන වෙලාවේදී ලේනයි මොහොරේ ගලවලා කතා කරන්න. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කියනවා ටිකක් අමාරුයි වැඩේ. ඉස්සර ඇස් දෙකට බැඳගෙන ගිය හොරු. හරිම අමාරුයි කට බැඳගත්තා. ඇස් දෙක බැඳගත්තා වගේම නේ. ඇස් දෙක බැඳලා පස්සේ හොරා. පයිරේට් සම්දිලා අඳුරන්නේ ඒකෙන් තමයි. කට බැඳගත්තට පස්සේ හරිම දරුණු. ඒ නිසා දැන් රූපලාවන්‍ය ඔක්කොම අප්සෙට් ගිහිලා තියෙන්නේ. ඉතින් මේ මට හිතෙනවා ඇත්තටම රේඩියෝ එකේ කතා කරන සියලු දෙනාගේම මොහොර දාලා තියෙනවා හොඳයි කියලා. ටෙලිවිෂන් එකේ ප්‍රවෘත්ති කියවන කට්ටියගේම මුදි ඊතරම්ම පච කියනකොට මේ අමුයේ පච කියනවා ලක්ෂ ගණන් කනවා. උගේ කට වහලා තියෙනවා නම් ඇස්සා කටවා වැහි කියලා මට හිතෙනවා. ඉතින් මේ අක්කේය සංජිනෝ සත්ත මේ මනුස්සයා මේ එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද අර්ථය මොකද්ද ව්‍යංජන අනුව්‍යංජන මොනවද කියලා තේරුම් ගන්න මං කියනවා ඒක පොඩි වැඩක් නෙවෙයි කියලා. ඒක අමාරුයි. ඒ වගේම Taman කාට හරි කතා කරනකොට දුවට මතක තියාගන්න මේ වෙච්ච දෙයක් කියන්නේ වෙච්ච ප්‍රමාණයෙන් කියන්නේ අතිශෝක්තියට කියන්නේ යන්න එපා. අර්ථය සිද්ධ වෙනවද බලන්න. ඊමණස ප්‍රියද බලන්න. එහෙමනම් මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? අපි මේ ලෝකයට මිනිස්සු ඔක්කොම කනවයි කියලා හිතාගෙන ඉන්නේ කන්නේ.
මිනිස්සු හිතන තරම් කන්නේ නැහැ. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ නිකන් අනවශ්‍ය විදියට බුදුජානනාංශේ බුදු වුණාට පස්සේ අනේ බණ කියලා වැඩක් නැහැ කියලා හිතුවා වගේ ඔය පැත්තකට හිටියට දෝෂයක් නැහැ. ඒ කිසිම දෝෂයක් නැහැ. කවුරුරි ඇවිල්ලා ඇහුවොත් මෙන්න මේකයි කාරණාව කියලා කිව්වට දෝෂෙකුත් නැහැ. හැබැයි කියන්න ඕනේ මේ අහන්නා සීබුද්ධියෙන් අහන්නෙත් නැහැ, කියන්නා සීබුද්ධියෙන් කියන්නෙත් නැහැ. ඒක නිසා මේ දෙයියන්ට කියන්න ඕන එකයි බුදුරජාණන් වහන්සේ සමිද්ද ස්වාංශයට මතක් කරන්නේ මේ මේකේ මේ තරම්ම වචනේ දන්න එකම සතා මේ වචනේ වර්ධා ගැනීම නිසා අපා මාර්ග 10න් 4ක්ම හැදලා තියෙන වචනේ. සම්මා වාචා කඩාගත්තාම බොරු කේලම් හිස් වචන පරිසවචන. අනික් සත්තුන්ට එහෙම කරගන්න බෑ මොකද අනික් සත්තු ලෝකේ දිහා දකපුවාම ගොළුෙක් දකපු හීනයක් වගේ පේන. ඒ කට්ටියට කියා ගන්න බෑ. නිසා හානිය අඩුයි. අපි හිතන අපිට විතර කතා කරන්න පුළුවන් අපිට විතරයි ශ්‍රාවක දේශක සම්බන්ධය තියෙන්න පුළුවන් කියලා. මෙන්න මේ සංකර ලෝකේ බුදුජාණන් වහන්සේ මේ සම්බහද තුල බුදුන්සේ ඕකාසයක් හෙව්වා. උගත වචනයෙන්ම කියලා දුන්නා අපට. දේශනාවෙන්ම කියලා දුන්නා. ඒක නිසා කියන්නා කෙසේ කිව්වා සීබුද්ධියෙන් අහපන්. ඒ අහඬ බබෝ ඒ අහඬ ඔය රූපේ රූප සංඥාවක් බවට යනකම් භාවනා කරලා තිබුණොත් දිරව ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔය සමස්තය කියන විදිහට ඔක ගැඹුරුයි තේරුම් ගන්න බෑ මේ දෙයියොත් කියනවා මට තේරෙන්නේ නැහැ කියලා. දැන් මේ ගාතාව කිව්වට පස්සේ දෙයියෝ කියනවා තාම තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සමිද්දි ස්වාමීන් වහන්සේට යම් ප්‍රමාණයක් තේරෙනවා. හැබැයි දෙයියට තේරෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාතාව කියලා අක්ඛේය පරිඥාය අක්ඛාතාරං මඤ්ඤති. මේ අක්ඛේ කතා කරන දේ මොකද්ද කියලා දන්නවනම් එජෙන්ඩා එක අල්ලනවා. එජෙන්ඩා එකට අහුවෙන්නේ නැහැ. අක්ඛාතාරන්න මඤ්ඤ හැම කෙනෙක්ම කතා කරනකොට ඒකේ තණ්හා තියෙනවා, මාන තියෙනවා, දිට්ඨි තියෙනවා. කියන්නේ මොකද්දෝ ආලවට්ටමක් තියෙනවා. මොකද්දෝ කටගැස්මක් දාන. ඒකට අහුවෙන්නේ නැහැ. කටගැස්ම කෑවට උගුල ගස ගන්නෑ. ඒක ලේසි නෑ. ඒක විතරයි ඒක ගාන්ධිතුමා කියනවා පොඩි කාලේ මම අහගෙන හිටියා අපේ ගෙදරට එන ලොක්කෝ ඔක්කොම දේශපාලනඥයෝ ලොක්කෝ එනවා කිසිම කෙනෙක් හරවත් දෙයක් කතා කරන්නේ නැතිව. මේ අපොයින්ට්මන්ට් දාලා අපේ තාත්තා හම්බෙන්න මම දොර මුල්ලේ දිහා වෙලා අහගෙන ඉන්නවලු හරිම ලැජ්ජයිලු. එළියටවත් යන්නේ නැතිලු. අහිනවට තියෙනවලු මේ එකම මිනිස්සෙක් පටන් ගත්ත දේ නෙවෙයි කියන්නේ. මුල කිව්වදී මැදට කියන්නේ. ආවෙ මොකටද කියලා මතකත් නැහැ. ඉඳලා මෙහා එන්න කතාව අඩු වුණාලු. කතා නොකර නිකන් හිටියන මොකද කතා කරලා වෙන්නේ යමක් කියලා. අප්‍රිකාවට ගියාට පස්සේ මෙයාට සිද්ධ වුණා ඒ අප්‍රිකාවේ මිනිස්සු මේ සුද්ධ විනාශ කරන හැටි මේ අහිංසක මිනිස්සුන්ගේ තියෙන උපක්‍රම දස්සතා ඊට පස්සේ මෙයාට නීතිඥ විශේෂ කරලා මට කතා කරන්න ඕනේ. චාම දැන් අර එදා ලොක්කෝ කරපු දේ හොඳට තේරුම් ගන්න එක නොකිරීම හරහා ලෝකේ දක්ෂම කතිකයා බාටපත් වුණා. අර ටික අල්ලන්න ඕනේ මිනිස්සු මොන තරම් මේ කතා කරනකොට මේ ආලවට්ටම් දානවද කියලා. එහෙම නැත්නම් අපි කමඨාන් සුද්ධ කරනකොට වෙච්ච දෙයමද කියන්නේ කියලා. එහෙම නැත්නම් ඒ කමඨාන සුද්ධ කරනත් කියන දේම අපිට ඇහෙනවද කියලා. ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙන්නේ අපිට ඕන දේ. ඒ මොකද අක්කේය සංජිනෝ සත්තා. නමුත් රහතන් වහන්සේ ගැන කතා කරනකොට බුදුරජාණන්සේ අර වැරදි පැත්ත පෙන්නලා කියනවා අක්කේයේජ පරිඥාය අක්ඛාතාරං මඤ්ඤති. මේ මනස කියන්න හදන දේ කෙලෙසේ ගන්නෑ. කියන දේ ගන්න. ඒක හරියට කිරෙන් වෙන් කරලා වතුර ටික කිරි වතුර කලවම් කරලා දීපුවාම වතුර වෙන් කරලා කිරි විතරක් බොන්න පුළුවන්ලු හංසයාට. ඒ වගේම Tamanට දුන්නට මේ මනස දෙන එකේ ওই දෙකම තියෙනවා. ඒ කියන්නේ අර්ථයයි ව්‍යංජනයි දෙකම. අර්ථය ගනි. ව්‍යංජන ටික ඉතුරු කරපන්. හරියට මේ මට මතක නෑ ඒක මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. පිණ්ඩපාතේ බෙදෙනකොට ඒ පිණ්ඩපාතේ දෙන මිනිස්යාට තිබුණු ලාදුරු රෝගය නිසා කුණු වෙච්ච ඇඟිල්ලත් වැටෙනවා. ඒක වළඳන්නේ නැතුව ඒ ටික වළඳනවා. පිණ්ඩපාතේ වළඳනවා බෙදෙනකොට කුණු වෙලා හොදි බහිනවා ඇඟිල්ලේ. ඇඟිලි පුරුකකුත් වැටෙනවා. ඒ වළඳන්නේ නැහැ. මේ මනුස්ස පිණ්ඩපාතේ නෙවෙයි ඉතින් දන්නේ නැහැ මස ඇඟිල්ලකුත් වැටලා. ඒවා අපි කතා කරන හැම වචනයකම ලාදුරු ඇඟිල්ල වැටෙනවා ඔකට. අපි ඒක අයින් කරලා වළඳන්නේ උඹලකට වළඳන්නේ කියප්පා. මොකද්ද ලාදුරු ඒක? හැබැයි හරිපුත් අපි මහාකාචි මාදාන්සේ වෙජිටේරියන්. වෙජිටේරියන් නිසා ලාදුරු ඇඟිල්ල කාලා දන්නේ නැහැ.
දැන් අපිට කට්ටිය මුකුණු වෙන්නකොළ බෙදනවා. කොටකොළ බෙද ඕකේ කිරිපණු පිටර කෝටි කීයක් තියෙනවා කියලා හිතන්න. එක වර්ග අඟලක තුර නැත්නම් ඝන අඟලක් තුල පස් තුල ඉන නෙමටෝඩ්ස් ප්‍රමාණය අන්වීක්ෂිත දායක ලෝක ජනගහනයට වැඩිය වැඩි. ඒ නිසා මේ පලාකොළයක වර්ග අඟලක් තුල තියෙන කිරිපණු පිටර ගන්න කෝටි ගාණක්. ඒ කිය පලාකොළ කන්න කියනවා වෙජිටේරියන් එපයි කියන. ඉතින් ඕකේ කිකිලි පිටර හොඳ නැහැ කොකුපණු පිටර හොඳයි. ඒ කිසි තම්බලානේ කන්නේ. හරි තම්බලා හරි කිකිලි පිටර කාපන්කෝ. ඒක හොඳ නැහැ. මේක කාපන්. ඉතින් ඥානපෝනික හැමෝරණ පුළුවන් නම් හොයලා දීපන් හෝල්සම් ෆුඩ් කියන එකක් ලෝකෙ කොහෙද තියෙන්නේ? ඔය හැම එකෙම ඔය සතු ඉන්නවනේ. ඒක අයින් කරලා කාපන්කෝ. අර බ්ලාදුරු ඇඟිල්ල අයින් කරලා ඊටු බට්ටික් කෑවා. අපිට ඒක බෑනේ එක්ක අපි වත්‍රේ විසිකොන්නවා මීයාකට එන ගාපිය බලන්න මේ ලාදුරු ඇඟිල්ලක් දැම්මයි කිය. දැම්මා නෙවෙයි අප්පා වැටුණා. ඉතින් ගහය අරන් ගියා. ඉතින් මොනව කරන්නද? ඒක අයින් කරලා කාපන්කෝ. උම්මලකට අයින් කරලා ඕන කන්න පුළුවන් නේ ලුණු මිටිස්. එකක් කැවුනා මොකක්ද අප්පායේ මොකද නරක දෙයක්ද මේ උම්බලකටනේ ඕකත් වෙලා අතුරු ඇගිල්ලත් තෙලිය දාලා ගත්තා නම් චීනට වුණා නම් කරනවා ආයි චීනට වුණා මොකුත් නැහැ පණුව ටික හරි කවන්න මිරිකලා දැම්ම තලතෙලේ මේ කරපොත් හරි කවන්න දැම්ම තලතෙලේ ඒ කනවා බොහොම ජයයට ආයි මොකක් වුණත් කනවා ඉතින් ඒ වගේ ඒ දේ අයින් කරලා කණ එක ඒකේ බෙදෙන මිනිහගේ අයිති වැඩක් නෙමෙයි ඒක ගන්න කෙනාගේ ඇති බුදුන්සේ සඳහන් කරලා තියෙනවා උඹට කලබල වෙලාවට මිනිස්සු ඇවිල්ලා සිවුරු පූජා කරාට සන්තරුත්තර වරමන් සාධිතබ්බා උඹට අන්දනෙටයි සිවුරටයි විතරක් ගනි දෙන තරම ගන්න එපා. ඒ වගේ මේ මිනිස්සු දුන්නට දැන් සංස්කාර කරන්නේ ඒ කෙලෙස් ඇති කරන ටික විතරක් අරගෙන අනිත් ටික අයින් කරනවා. ඒ විද්‍යාවේ සහායයෙන්. ඊට පස්සේ විඥාණයට ලැබෙන්නේ අර කුණු හරප ටික විතරයි. කවුරු හරි කියනකොට ඒකේ තියෙන තණ්හාමාන දිට්ඨි සහිත කොටස හොඳටම පෙරලා වෙන් කරලා ඒ කැලේ විතරක් විඥාණයට දෙන. ඉතින් විඥාණය කියන ලෝකෙ මෙහෙමයි කියලා. ඒ විඥාණයට දෙන්නේ සංස්කාර වලින් දෙන දේ විතරයි. ඉතින් මේ සංස්කාරය එතන පෙනී හිටින්නේ චේතනා ස්වරූපයෙන්. ඉතින් ස්පර්ශයෙන් වෙන්නේ ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා එන තොරතුරු වර්ගීකරණය කරලා ඉවරයි. ඒ මොකද අක්ඛේය සංඤ්ඤෝ සත්තා. අපි මේ ඒ තේරුම දැනටමත් ඔළුවේ වැටලා තියෙන්නේ. ඒක තමයි බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ ඔළුව ක්‍රේල් කරනවා කියන්නේ. ඉස්කෝලෙන් කරන්නේ ඕක. එහෙම නැත්නම් අපි ඉස්කෝලේ යන කාලේ මේ JVP පන්ති පහයි. පන්ති පහට ගියාම මේ ආණ්ඩුවට අහුනොත් ගහනවා. බ්‍රේන් වොෂ් කරනවා. ලංකාවේ විතර ඒකට දක්ෂ කවුරක්වත් නැහැ ප්‍රභාකරන්. ඒ තරම්ම බෝම්බ බැඳගෙන පනින්න පුරුදු කරා. එයා පනින්නේ නැහැ. ගෝලිය පුරුදු කරනවා. ඉතින් ඒකට කියන්නේ කල්ට් ගෲප්ස් කියලා. ඉතින් ආගම තමයි ඒකේ ප්‍රධානම දේ. ඒ මිනිස්සු ඒ තාලෙට හසුරුවනවා. ඒ කියන්නේ තමන්ගේ පරම්පරාව ගෙනියන්න, කල්චර් එක ගෙනියන්න. ඉතින් ඒක නැති කරලා මේ සතිය දෙනකොට, හුදු සති මාත්‍ර දෙනකොට ඒකේ නෑ ඔය අක්කේය සංඥා. මේ වෙච්ච දේ බලන්නේ. තෝරන්නෙත් නෑ. මේ දෙකට පුදුම බයයි සම්ප්‍රදාන කුල බෞද්ධයා. මං කියන බයමත් ඇති, බැරිකමකුත් ඇති. ඔක ඔක්කොටම හරියන්නේ නෑ. ඒක නිසා මේ අක්කේය සංඥාවයි එහෙම නැත්නම් අක්කේය පරිඥාය මේ දෙන්නේ කතා කරන කිසිම දෙයක කෙලස් නැතුව නැහැ. ඒ කෙලස් ටික අයින් කරලා ලාදුරු ඇඟිල්ල අයින් කරලා ඉතුරු ටික වළඳනවා කිව්වහම හංසයා කිරෙන් වතුර වෙන් කරන කිරි ටික විතර බොන්න ආසේ ඒක දෙන කෙනාගේ ගුණයක් නෙමෙයි මේ ෆිල්ටර් කරලා විකරන වරණාව ශෝෂණය කියලා එකක් අපිට උගන්වනවා භෞතික විද්‍යාව ජීවමේ සත්ත්ව විද්‍යාව නෑ සත්ත්ව විද්‍යාව නෙවෙයි ශාක විද්‍යාව. බොට්නි වලට මොකක්ද කියන්නේ? ශාක විද්‍යාව තමයි කියන්නේ. උද්භිද විද්‍යාව. ඒක කියනවා කරවිලයටයක් දැම්මොත් පොළොවට උරා ගන්නෙම තිත්ත රසයයි තිත්තයි. තිත්ත ලැබුවටයක් දැම්මොත් පතවි රසයේ තියෙන තිත්ත අරගෙන තිත්ත කොළ, තිත්ත මල්, තිත්ත ගෙඩි හදනවා. අඹයටයක් දැම්මොත් පෘථිවියේ තියෙන පඨවි රසයේ මිහිරි රසයක් හදනවා. කෙහෙල් ගහක් හිටෙව්වොත් මොන හරි රඹුටන් ගහක් හිටෙව්වොත් රඹුටන් හිටවන්න දෙපා මැලේසියානේ හිටවන්න බෑ ලංකාවේ හිටවන්න අප්පා අපි ආදේශීය වෙන්න බෑ අපි නැද්දවන් හරි ඉතින් බුදුහාම කියනවා දිට්ටි වික්කවේ පාපකහ ඒ නිසා පෘථිවි රසය ගන්නෙ උඹ අක්කේය සංජිනෝ සත්ත උඹ ගන්නෙම උඹ ඇටේ හැටියට තමයි උ ලබා උපන් හැටි තමයි කරවිල ඇටයක් හිටෙව්වට උඹට මිහිරි බල බලාපොරොත්තු වෙන්න බෑ
ඒ නිසා අපිට කිසිසේත්ම පොළොවේ හිගයක් නැහැ, ඇටවල හිගයක් නැහැ. අපි දැනට තියෙන අපේ ෆිල්ටර් එක පොඩ්ඩක් මාරු කරන්න. අපේ එයා කන්ඩිෂන් එකත් ඉඳපු ගමන් වැඩ කරන්න නැතුව යනවා. ආපුවම අර මාර් කිව්වා ඇවිල්ලා ෆිල්ටර්ස් ටික ඔක්කොම ගලවලා දාලා ෆිල්ටර් එක දැම්මම පස්සේ ඕනේ වැඩ කරනවා. ෆිල්ටර් එක තමයි සංඥා මේ සංස්කාර කියලා කියන්නේ. ඕක මාරු කරන්නේ නැතුව අවිද්‍යාවේ ක්‍රියාකාරකම් නතර කරන්න බෑ. ඒ නිසා අලුතෙන් එන්න දෙන්න ඔක්කොටම අලුත් තුලන් වදින්න අරින්න පූර්ණිකම වලින්තරෝ මේක වෙන දේ වෙන හැටියට බලලා ඒක ලියන එක ඊට වැඩි හුඟක් අමාරු දෙයක්. අපි හැයෙනකොට ඒක ගිහිල්ලක් තියෙනවා මේ වෙනකොට. ඊට ඉස්සරලා කරුණාකර මේ choiceless awareness කියන එක වෙන දේ වෙන හැටියට බලන්න කියන එක කරන්න බැරිම කෙනා තමයි පැවිද්දා. මොකද පැවිද්දාගේ ඔළුවේ ඒ තරමටම කන්ඩිෂන් කරලා තියෙන්නේ මේ දිශාගත කරලා තියෙන්නේ වැරදි දිශාගත කිරීම. ඒ නිසා අපි ඒක දන්නවනම් බුදුචානන්සේ ගාථාවේ සඳහන් කරලා තියෙනවා අක්ඛේයාච පරිඤ්ඤාච. දැනගන්නවා මේ මට තටුව පුදන්නේ තෝරලා ඉවර වෙලා. අක්ඛාතාරන්න මඤ්ඤති ඌ හදපු මේ ඩෙකරේෂන් එක මං ගන්නෑ. ආලවට්ටම් මං ගන්නෑ. ගන්න නැතුව බලන්න තඤ්ඤිතස්ස නොහෝතිති යේනනං වජ්ජ නතස්ස අත්ති. එතකොට මේ මිනිස්සයා දෙන එකේ විස කපනවා මෙයා. කපල අවශ්‍ය කරන ටික ගන්නවා පිපිඤ්ඤ ගෙඩියක් ගත්තාම විස හරින්නේ. අපේ අම්මලා උඩ පෙත්ත කපලා මෙහෙම කරලා තිත්ත ටික අරිනවා. ඊට පස්සේ පිපිඤ්ඤ කන්න පුළුවන්. නැත්තම් පිපිඤ්ඤ කන්න බෑ. බුදුජානනාංශයේ මේ සම්බාධයේ තියෙන මේ ඕකාතය ආරම්භ දීලා තියෙනවා. සියලු දිනාට ඒක මතුවීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි අපි පැයකට පොඩ්ඩක් වැඩි වගේ වෙලාව අරගෙන තියෙනවා. ඉතින් වැස්ස නිසා ඉවසාවා දාරන්න අපි කෙසේ නමුත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ දේශනාව සම්බන්ධව හෝ තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධව හෝ ධර්ම සාකච්ඡාවට තැන්න වෙලාවට ගැලපෙන යමක් තියෙනවනම් ඒ නිසා කාට හරි එහෙම ධර්ම සාකච්ඡා මාත්‍රේ නාමේ කියන්න කරන්න දෙයක් තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම අනුෂා රොකැම්ප්ටන් වලින් කතා කරන්නේ. මට පේනවා එක්කෙනෙක් අත උස්සලා තියෙනවා මේ පැත්තේ. කසුන් ගීතාංග කියලා. මම ඉක්මනා කසුන්ගෙන් අත උස්සලා ඔබට තියෙන ප්‍රශ්න අන්මියුට් කරලා ඔබට තියෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා ස්වාමීන් වහන්සේ. හොඳයි. කසුන්ට අපි වැහෙනවද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ මම ඕමානින් කතා කරන්නේ. අපි ඕමානෙන් කට්ටියගේ අපේ ඉන්න පිරිස වෙනුවෙන් මම දැනගන්න කැමති ඉස්සෙල්ලාම අපේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ සැපෙන් සනීපෙන් ඉන්නේ කියලා. මොකට ඕගොල්ලෝනේ මොකටද? කම්බයිලා ඕනේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් විසඳ ගන්න අපි ඒක බලා ගන්න. අපි මරණොත් දවස් 7න් ගඳ ගහයි. අපි බලා ගන්න බය වෙන්න එපා. ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඕකේ ස්වාමීන් වහන්සේ මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ආස්වාසය හා ප්‍රාස්වාසය සම්බන්ධයෙන් ඔබ වහන්සේ දේශනා කරනවා මේ ආනාපාන සතිය පිළිබඳ සිහිය පැවැත්වීමේදී කොහොමද කටයුතු කරන්න ඕන සතිය පවත්වන්නේ කියලා. එතකොට මට තියෙන ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ මම දැන් කයට සිත පවත්වාගෙන පිම්බීම හැපලීම වශයෙන් හෝ කයට සිත පැවැත්වීම තමයි ගොඩක් දුරට පුහුණු වෙලා තියෙන්නේ. ඒතර ආස්වාසේ ප්‍රාස්වාසේ වලද අර බොහෝ දුරට බොහෝ දේශනාවල සඳහන් කරනවා. එතකොට අර සමහර වෙලාවට පශ්චාත්තාපයටපත් වෙන ආසාස ප්‍රාස්වාස පිළිබඳව එච්චර දුරට භාවනා කරන්න බැහැ කියන එක ගැන. එතකොට ආස්වාස ප්‍රාස්වාසය ගැන සාමාන්‍ය යෝගාචරයක් විදිහට කවදා හෝ ඒ පැත්තට යන්න අවශ්‍ය වෙනවද? එහෙම ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව අත්දැකීමක් ගන්නව ඕනද සහ අවශ්‍යද කියලා දැනගන්න කැමතියි මේ යෝගාචරයක් විදිහට. දැන් ඒ කියන්නේ මූලික උපදෙස් ලැබිලා තියෙනවා. දැන් භාවනා කරලා අත්දැකීමුත් තියෙනවා. එතකොට හිත ගොඩක් යන්නේ කයේ ඉන්න ඉරියව්වට සහ
මේ පිම්බීම හැකිලීමට. මේකෙදී මූලික උපදේශවල විශේෂයෙන් වැඩි වශයෙන් නම් කරන ආනාපානේ නොදැනීම කොහොමද යෝගාවචරයේ තේරුම් ගන්නේ? හරිද ප්‍රශ්නේ? මං කියනවා ධම්මතරණ ආමතුරන්ට උත්තරයක් දෙන්න කියලා. ඒකට ෂුවර් නේ මිනිහා මැරෙන්නේ නැහැ කියලා. ඔට්ටුයිද? මට වැඩි හොඳ උත්තරයක් දුන්නා හරි නරක උත්තරයක් දුන්නා හරි කියලා කිව්වොත් කන පැයෙන්න ගන්නවා. හරිද? දෙන උත්තරේ බාර ගන්නවා. මොකද ඕමන් කාර්යය. මම නැවත ප්‍රශ්නේ කියනවා. මූලික උපදේශ වල කියලා දෙන විදිහට ගොඩක් වෙලාට ආනාපානේ සම්බන්ධ කරගෙන උපදෙස් දීලා තියෙන්නේ. නමුත් මේ යෝගාවචරයට ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ පිම්බීම හැකිලිම ආනාපානට වැඩිම වැටෙනවා. එතකොට අර මූලික උපදේශ වල නැවත නැවතත් ආනාපානෙම කතා කිරීම නිසා හිතේ පශ්චාත්තාවයක් නැත්තම් මේකට යන්නම ඕනේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මම අහනවා ධම්මසරණ ස්වාමීන් වහන්සේට මේකට උත්තරයක් දෙන්න කියලා. මම ඒ වගේම ඉල්ලා හිටනවා අනික් කටියකින් ඕන කෙනෙක් ධර්මසරණ ස්වාමීන් වහන්සේ විවේචනය කරන්න කියලා. ආනාපානය ඉරියව්වයි ගත්තොත් ආනාපානයේ හරහා ආනාපානය ගෙවම් කළා වගේ ඉරියව්වට එන ගතියක් තියෙනවා. ඒතර ඉරියව්ව කියන එක ඊට ටිකක් කාර්යයක් ගත කරලා මේක ප්‍රගුණ කරලා ඒක වඩා දියුණු අවස්ථාවක් කියන්න පුළුවන් ඉරියව්වත් එක්ක කරනවා. ආනාපාන ඉරියව්වයි මේ ඒක දෙක මේ ප්‍රශ්නයක් විදියට ගත්තොත් මේ ඉරියව්වේ හරහා යන්න පුළුවන් නම් ඉරියව්වේ මේ සතිය පවත්තන ගතිය තියෙනවා. ඒක දියුණු අවස්ථාවක් කියලා කියනවා. එතකොට මොකද කියන්නේ ඕමානේ? ස්වාමීන් වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ පුළුවන් නම් අපේ ගම නෑ ඒ බයිලා බෑනේ දැන් ඔයා ඉල්ලුවේ ඔන්න ඉල්ලුව එකෙන් දුන්නේ. දැන් අනික් එකෙන් ගන්න ඕන වෙනම බුෆේ රයිට් එකට තව කෙනෙකුගේ ගාණ ගෙවන්න ඕනේ. දැන් සර්ව් කරගෙන ඉවරයි. තව බිලක් දාන්න වෙනවා. කවන්නේ නැහැ ස්වාමීන්. හරි දැන් නැවත ඇහුවොත් තව ඒකේ මේ පැහැදිලි කිරීමට මේ තව ඇහුවොත් කියත හැකි කතාවක්. අපි කියමු මෙහෙම කියමු. දැන් ධම්මධර්ම සාංශී දීපු උත්තරේ ඊපස්සේ ඔයාලට මොකද හිතෙන්නේ මොනවද කියන්නේ මම මේ බාධා කරන්න සමාව වෙනවා. සාමාන්‍යයෙන් මම අදහස් කරේ දැන් ඔබ වහන්සේගේ දේශනාවල ඒ කියන්නේ දේශනාව හොඳටම හොඳයි. මම කියන්නේ දේශනාව හරි පරිසං වෙලා කට පරිසං කරගනින්. නමුත් මගේ දින අඩුපාඩුවක් කියලා මට හිතෙනවා මේ ආනාපාන සතිය දිගේ යන්න බැරි. දැන් කයේ හිත පවත්වනකොට නිකන් එක තැන පල් වෙනවා වගේ හිත පිට යනවා එනවා ඒ වගේ. නමුත් ආනාපාන සතිය දිගේ යනකොට ඔය කියන ස්වභාවයත් එක්ක දුර ගමනක් යනවා වගේ ගතියක් තියෙනවා. ඒක ඔයාව කියලා හිතලානේ කියන්නේ ආනාපානතේ ගිහිල්ලා නැහැ නේද? දැන් ගිහිල්ලා තියෙන්නේ කයත් එක්ක. ඒකට ධම්මධර්ම ආමතුරු කියනවා කය හොඳයි ආනාපානට වැඩිය කියලා. නිසා කය පිළිබඳ දැන් තියෙන එක අදහගෙන ඉදිරියට යන එක තමයි මට තේරෙන්නේ. අපි අහමු බලන්න අපේ සභාවේ ඉන්න තව කවුරු හරි මේ ඕමාන්කාරීන්ගේ මේ ප්‍රශ්නෙට අපිට දෙන උත්තරේ මොකක්ද කියලා ධම්මධර්ම ආමතුරුත් ඕමාන්කාරය. හොඳයි. අවසරයි සානස. මට මේකට පැහැදිලිවම ඍජුවම උත්තරයක් දෙන්න පුළුවන් සංස. ආනාපානේ නැත්තම් පිම්බීම හැකිලිම ඒකම මූලික කරගෙන භාවනා නොකරද්ද කයෙන් යම් සෙලවීමක් දැනෙනවා නම් නැත්තම් යම් රසණයක් දැනෙනවා නම් නැත්තම් තද ගතියක් දැනෙනවා නම් ඒකම නිතර නිතර බලවුවොත් එහෙම එයාට ඒ භාවනාව දිගට කරගෙන යන්න පුළුවන් කියන එක මට උත්තරයක් විදියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කයේ යම් සෙලවීමක් දැනෙනවා නම් ඒකත් එක්කම නිතර ඉන්න කියන එක තමයි මම කියන්නේ. ඒ හරහා අනිත් ඒවත් අනිත් ලක්ෂණත් මතුවෙනවා කාලයක් ඒකත් එක්ක හිටියොත් එතකොට ආනාපානෙම බලන්න ඕනේ කියලා නැහැ. පිම්බීම හැකිලිම බලන්න ඕනේ නැහැ කියන එක මට මගේ අත්දැකීම් විදියට මට කියන්න පුළුවන්. කයේ යම් දැනීමක් දැනෙනවා නම් ඒ දැනීමත් එක්ක
ඉන්න කියන එක තමයි මගේ උත්තරේ විදියට මට කියනවා. ඔය එකට මම මැදිහත් වෙනවා නම් මං අහනවා ওই මහත්යාගෙන් ඔයා කයේ හිත පාත්‍රන මොනවද දැනෙන්නේ කියලා අපි සභාවට හෙලි කරන්න. කයේ ස්වාමීන් වහන්සේ කම්පන චංචල පිම්බීම හැකිලිම සමහරලාට හුස්ම උනත් දැනෙනවා. ඔව්. එතකොට ඒ කියන්නේ මේ හිතලුවක් නෙවෙයි මත් වෙලා නෙවෙයි ඒකාන්තයෙන්ම කායानुපස්සනාව සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට මූලික ප්‍රදේශවල ආනාපානයේ මූල කර්මස්ථානයේ වශයෙන් නිදර්ශනයේ වශයෙන් ගත්ත නිසා මට මුළු දවසම දිගටම ආනාපානේ නොවෙන නිසා කයේ දැනීමට වැඩිය මට ආනාපානට එන්න ඕනේ නැත්නම් කොහොමද ඒක කරන්නේ? ඒක එහෙමමද කියන එක තමයි අපි ඔය එකතු වෙලා සාකච්ඡා කරන්න හදන්නේ. ඒක ධම්මසන්න ස්වාමීන් වහන්සේ කියනවා ආනාපානෙත් බලලා තව ඉදිරියට යනකොට තමයි මම මෙතන ඉන්නවා මැරිලා නැහැ කියන එක දැනෙන්නේ. ඒකට මේ ධම්මාරාමනේ ඒ ආම්දුරෝ කියනවා මේ කයේ තියෙන බව දැනෙන්නේ එක්ක පිම්බීම හැකිලිමෙන් එක්ක ආනාපානෙන් තමයි. නමුත් මේ ඔක්කොම හම්බ වෙලත් යෝගාවචරයට සැකේ 100%ක්ම තියෙන්න පුළුවන්. අතීතයේ පිළිබඳ කාංකති විචිකිච්ඡති නාදි මුච්ඡති නා සම්පසාරියති සම්පසාදති අනාගතයේ අද්ධානං පටිච්ච කාංකති විචිකිච්ඡති නාදි මුච්ඡති සම්පසීදති ඒතරයි පච්චුප්පන්නං ආරද්ද කාංකති විචිකිච්ඡති නම් සම්පසීදති නාදි මුච්ඡති. ඉතින් ඒකෙදි බුදුදහම කියන මේ වර්තමානයේ තියෙන සැකේ අර දෙකටම වැඩිය හොඳයි කියලා. දැන් කයේ ඉන්නේ කය පිළිබඳ සැකයක් තියෙනවා. හැබැයි ඒ සැකේ හොඳයි මොකද ඒක අතීතත් නෙවෙයි අනාගතත් නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම තියෙන එක. එයා ඒක වර්ණගන්නේ මට කයේ හුස්ම විතරයි පේන්නේ. හුස්ම විතරක් පේන්නේ නැහැ. අනිත් දේවල් පේනවා. ඒ දේවල් පේනකොට මට කයේ තියෙන බව පේනවා. පිම්බි මැකිලින් පේනවා. මට හුස්මම පේන්න ඕනේ කියලා මේ ඕමාන ඉඳලා ලංකාවට ගෙන්දිරි ගන්න පොඩි ගායක් තියෙන්න ඕනද කියලා බලන්න. පොඩි උණක් තියෙන්න ඕනද කියලා බලන්න. පොඩි තකතිරකමක් තියෙන්න ඕනද කියලා පොඩි මෝහයක් තියෙන්න ඕනද කියලා. මේ බෞද්ධයාට විතරනේ මේක තියෙන්නේ. ඒ මොකද යාට දීලා තියෙනවා කවුද මේ ආනාපාන සතිය කියලා වචනය. ඒකම හොයනවා. සුපර් මාකට් එකට ගිහිල්ලා දත් බෙහෙත් හොයන්නේ නැහැ. අසවල් ප්‍රොඩක්ට් එක හොයනවා. ඉතින් ආ කියන එකට ලංකාවට යන්න කමන්නේ. ලංකාවට ගියට මට ප්‍රශ්නයක් නැහැ. මට මේ ප්‍රොඩක්ට් එක ඕනේ. මොන්න තරම් පාරිභෝගිකත්වයට ලක් වෙලා මොන තරම් සුඛෝපභෝගී තත්ත්වයට අපිපත් වෙලා තියෙනවද මේ ඔක්කොම හම්බෙලා තියෙදි අලියත් හම්බෙලා තියෙදි හෙන්දු හම්බුන්නේ නැහැ කියලා කියනවා. මම මේ කතා කරුවටවත් ප්‍රශ්නයට සම්බන්ධ වුණාටවත් සාකච්ඡාටවත් නිග්‍රහ කරන්න මේ කතා කරන්නේ. අපේ හිත කවදාව සන්තෝෂ කරන්න බෑ. ඔක්කොම මොනවාක්වත් හම්බෙන්නේ නැති. අලි පැටියෙක් කියන්න ඌට හුස්ම ගන්නවා තේරුම් ගන්න උඩුතලක් නැහෙනේ. ඌ කොහොමද ওই ප්‍රශ්නය අහන්නේ? ඌට කය තේරෙනවා. පිම්බෙනවා හැකිලනක් තේරෙනවා. ඌ කියනවා මට උඩුතලේ හුස්ම පිටවන්න කියලා කියනවා. බුදුහාමරෝ කියනවා බලපංගෝ චක්‍ර දෙයියෝ මට උඩුතලක් දීලා නැහැ. මේ මට භාවනා කරන්න බෑ. අයියෝ සෝරි කියලා හිතනවා මේ මානවට හැදිලා තියෙන පිස්සුවේ හැටි මොනවා දුන්නත් මම මේ උඹට බයින්නවා නෙවෙයි ගොල්ලා මේ තරහ වෙන්න එපා මොනවා දුන්නත් ඌ අර නැති එකක් හොයනවා මොකද පොතේ එහෙම තිබිලා තියෙනවා අක්කේය සංජිනෝ සත්තා අක්කේයස්මින් පතිත්‍ිතා අක්කේයස්මින් අඤ්ඤා අක්කේයස්මින් අපරිඤ්ඤාතං මාරදේයන්ති මච්චුනෝ මෙහෙම පොතේ ලියලා තියෙන ආනාපානේ කරන්න ඕනේ කියලා මට ඔක්කොමත් හම්බෙලා ආනාපානේ තමයි. හැබැයි ආනාපානේ ප්‍රධාන වෙලා නැහැ. ඒක නිසා අපි සාකච්ඡාවට විශාල ප්‍රශ්නයක් කරමු කියලා. මේක සාකච්ඡාවෙම තමයි මේ අක්ඛේය සංඥානෝ පිළිබඳව අපි අවබෝධයක් ලබන්නේ. අපි ඔළුවේ දාගත්ත ස්ක්‍රිප්ට් එකක් තියෙනවා නම් ඒක මිස වෙන මොනව හම්බුණත් හරියන්නේ. ඒක සමාජයට වැරදි. ඒ තමයි බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ. ඔගේ බැරි දෙයකට එල්ල කරලා තිබ්බට පස්සේ අහස් කුරපත්තු කරා කොහේ යනවා? මුළු මානවය මේකයි. ඒක නිසා කය දැන වැටහිච්ච දේ රහත් බව කියලා හිතන්න. නිවන කියලා හිතන්න. කයට කරන මෛත්‍රියක් කියලා හිතන්න. ඕක දිගේ මේ යන්න එන්නේ ආනාපාන වරෙන් එන්නේ පිම්බීම ඇකිලිම් වරෙන් එන්නේ කය පිළිබඳ හැඟීමක් වෙයි. ඒක පිළිබඳව පදුට්ට මනසක් නෙවෙයි ප්‍රසන්න මනසක් ඇති කරගන්න. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමං වේති. ඡායාව අනපායිනී. ඕක පිළිබඳ ප්‍රසන්න මනසක් ඇති කරගත්ත ගමන් ඕමාන ඉඳලා රහත් වෙන්න ඉඩ තියෙනවා. පිළිගන්නවද? ඒ හැමද? රිදෙනවද ඇඟ?
ගමන්නේ ආවුනේ. මෙහෙට වහිනවා බං උඹලට ඔය කාන්තාර වුණාට අපිට මේ හුම්ම ගන්න බැරුව උදේ ඉඳලා හැන්ද වෙනකම් වහිනවා. ඔය මේ කාන්තාර රටේ වගේ නෙවෙයි අපි ඉන්නේ පුදුම සන්තෝෂෙන් කොච්චර වැස්සා. ඇහෙනවද වහිනවා? එහියාමුදුනේ හැමදාම බණ යන වෙලාවට ඇහෙනවා වහින. මං කියන්නේ මේ වෙලාවේ අපිට වහිනවා උඹට ඇහෙනවද කියලා. ඇහෙනවා. ආ එච්චරයි. හැමදාමත් ඇහෙනවා. ඈ? හැමදාමත් බණ යන වෙලාවට ඇහෙනවා. ඒක තමයි ඒකට සන්තෝෂ වෙන්න බෑද? අපි ඕමාන ඉඳලා අඩු ගන්න වැස්ස ඇහෙනවනේ. ඒ සිඩ්නි වලට දිගටම පැයිලා මං ඒත් ඇහුවා තාමත් නැද්ද මේ ගිනි බය අඩු වෙලා කියලා නෑ එහෙම එකක් වෙලා නැතිලු හැබැයි උෂ්ණත්වය බෑලා දිනවා මම මේ බලහම මේ එන ගහන්න වහිනවා අද පාන්දර දෙකට එකට විතර අකුණු වගේක් ගැහුවා පුපුරන්නම ගැහුවා ඊට පස්සේ වැස්සා හිටගෙන හොදන්න වැස්සා ඉතින් ඒ වෙලාවේ zoom එක ඕපන් කරලා තිබ්බනම් ওই කාන්තාර පැති වලට අඩු ගානේ වැස්ස ඇහෙනවනේ අප්පා හොඳයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ තව අතක් ඉස්සිලා තියෙනවා අවසරයිද ඒට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අනුෂාද කතා කරන්නේ ඔව් ස්වාමීන් වහන්සේ බලටත් වහිනවද නෑ ස්වාමීන් වහන්සේ අපිට වැස්ස නෑ අද මිනිහත් ගෙදර නෑ නේ වැඩි කියලා ඒකනේ ප්‍රශ්නේ හොඳයි අපි දෙනවා ඉඩ දෙනවා තව කෙනෙකුට උත්සන්න හරි ස්වාමීන් වහන්සේ මේ ආරි අමරතුංග මහත්මිය පර්ත් වලින් අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ආරි. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ආරි. ස්වාමීන් වහන්සේ මම එදත් කමඨාන් සුද්ධ කරගත්තා. ඉන්නේ ශරීරයේ තියෙන බොඩි කම්පනයක චංචල ස්වභාවයක. එදා මම අර ලයිට්නින් ස්ට්‍රයික් එක ගැන කතා කරාම ස්වාමීන් වහන්සේ කිව්වා ඕක වෙන විදිහට එන්න පුළුවන් කියලා. මට තව අත්දැකීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ගොඩක් දවසක ඉඳලා දැන් ඒක මම අහනවා. ස්වාමීන් වහන්සේ දැන් මම කිව්වා අර කම්පනය තියෙනකොට දිගටම වගේ පුපුරන විදිහේ දෙයක් වෙනවා කියලා. එතන මට සද්දයක් පිපිරෙන සද්දෙත් දැන් ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ එදා මට කිව්වා මේවා වෙන විදිහට අහෙන්න පුළුවන් වෙන විදිහට දැනෙන්න පුළුවන් කියලා. ඒක එතන වෙන එක කොහොමද මම තේරුම් ගන්න කියලායි අහන්නේ ස්වාමීන් වහන්සේ. නෑ තේරුන්නේ නෑ. ඔයා දැන් අලුතෙන් දැකපු අත්දැකීම දේ දැන් අර මං කිව්වා ස්වාමීන් වහන්සේ දිගටම යන ප්‍රවාහයක් විදිහට ගිහිල්ලා ඒක පිපිරෙන වගේ බංගයට යනවා කියලා තමයි එදා තේරුම් ගත්තේ. එතන සමහර වෙලාවට මට එතන පිපිරෙන සද්දය පවා ඇහෙනවා. හැබැයි ඒක මට විතරයි ඇහෙන්නේ. පිටේ ඉන්න කටියට ඇහෙන්නේ නැහැ. ඒක මේ එක දිගට ප්‍රවාහය නිකන් සීනිදු තෙල් ධාරාවක් වගේ යනවා. ඒ වගේම ඒකේ සිද්ධි කැඩි ජවනිකා වශයෙන් වෙන් වෙවි යනවා. ඒ ජවනිකාව ප්‍රවාහයේ ජවනිකාවක් බවටපත් වෙනකොට පස්සාකාරයට කැඩෙනවා. ඒක රූපයක් කියලා කියන්න පුළුවන් වර්ණාකාර පේනවා. සද්දයක් කියලා කියන්න පුළුවන් සද්දාකාර පේනවා. ගන්ධ රස පහසට බෙදෙනවා. නිකන් අමු ප්‍රවාහය යනකොට පහම එක රස වෙලා. ඒක බෙදිලා පේනවා. බෙදිලා පේනකොට රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප සද්ද රූප කියලා බෙදෙනවා. එතකොට ඒව කඩ වෙනවා. ඒකට කියන්නේ අසංඛාරව තිබිච්ච දේ සංඛාර බවටපත් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පාටිකල්ස් වින් වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ පාටිකල්ස් තාම එච්චරම අනන්‍යතාවයටපත් වෙලා නැහැ. ඒක රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද කියලා හිත තමයි ඒකට ආරූඪ කරන්නේ. අපි පංචද්වාර වජ්ජනේ පස්සේ මේක චක්කු විඥානයේද සෝත විඥානයේද කියලා හොයලා බලලා හිත ආරූඪ කරන්නේ ඒ අපේ කැරක්ටර් ට්‍රේට් එකේ හැටියට. අපේ කර්ම ශක්තිය වල හැටියට. ඊට පස්සේ අපි කියන්නේ සද්දයක් තිබිලා මං ඇහුවයි කියලා. නෑ සද්දයක් කියලා නම දාගෙන තියෙන ප්‍රවාහයටමයි. රූපයක් කියලා දාගෙන තියෙන ප්‍රවාහයටමයි. ඒක කියනවා මේ Schrodinger energy waves will collapse whenever consciousness interact කියලා. consciousness එක ගිහිල්ලා තමයි ওই දෙයට නමක් දාන්නේ. ඔක රූපයක්, ඔක සද්දයක්. ඊට පස්සේ උගේ හොරා ගැමෙන් පේනවනා වගේ ඌම කියන රූපයක් කියලා. ඒ දේ වෙනකොට ඒක සංඛාර බාටපත් වෙනවා. කඩ වෙන්න පටන් ගන්නවා. ප්‍රවාහය යනකොට එහෙම කඩ වෙන්න දෙයක් නැහැ. මුලක් මැදක් අගක් නැහැ. ඒක භවය. ඔය නිකන් මේ කැන්වස් එක. එහෙම නැත්නම් සිටිජේ වගේ. සිටිජේ ළඟට බලනකොට රැළ කැඩෙන්න පටන් ගන්නවා. තුනීම වතුරට ආපුවම හැම රැළක්ම අනිත් එකකින් වෙන් වෙන තරමට කැඩලා පෙන්නනවා.
ඒ අතරමැදදී අර ප්‍රවාහයේ සහ එහෙම නැත්නම් රිසිති වගේ තනීර සහ මේ කඩ වෙවිය තියෙන රැලි බලන මිනිහාගේ හැටියට මිසක්කා එතනත් රැලි තියෙනවා. සිටිජෙත් රැලි තියෙනවා පේන්නේ නැහැ. ඒක පේන්නේ මැරිච්ච ඉරක් වගේ. එහෙම නැත්නම් චිත්‍රයේ වර්ණ චිත්‍රය දිය සායන් වුණත් තෙල් සායන් වුණත් කැන්වස් එක නලියන්නේ නැහැ. නමුත් ඒකේ ඇඳලා තියෙන දේ නලියති. ওই දෙක වෙන් කරලා දැනගන්න ඕනේ. මේ එකම දේ පික්සල්ස් වලට පාටිකල්ස් වලට කඩලා පෙන්වන්නත් පුළුවන් නැත්නම් ෆ්ලක්ස් එකක් ප්‍රවාහයක් විදිහට පෙන්වන්නත් පුළුවන්. ඒ ෆ්ලක්ස් එකක් ප්‍රවාහයක් විදිහට දකින්නේ දකුණු මොලේ. කඩලා කෑලි වලට පෙන්වන්නේ වම් මොලේ. ඉතින් මේ දෙන්න අතර කවදාවත් කතාවක් නැහැ අපේ මොලේ. ගෑණි මිනිහයි වාගේ. ඒ අතරමැද කෝපස් කොලොසම් තියෙන ලොකු කන්ඩක්ටිව් වයර් එකක් තියෙන එක වැඩ ගන්නෑ. සිටි ඒක තමයි ඔය ගෙස්ටාල්ට් ඉෆෙක්ට් එක කියලා කියන්නේ ප්‍රවාහයේ වශයෙන් දකින්න පුළුවන්. සමහර වෙලාවට ඒක ඇතුලේ පුංචි කැඩි දේවල් වලට යනවා. ඒක දිහා ඒ කැඩෙන්න පස්සේ ඒකට නමක් නොදා ඉන්න බැරි තරම් අපේ හිත ජඩයි, ෂටයි, මායාවී යා නමක් දාන. දැන් මම පස්සේ ඒක ඔප්පු කරන්න, ඒ කොමිට් වෙච්ච එක ඔප්පු කරන්න හිත දහසකුත් එකක් බොරු කියනවා. ඉතින් කාටට කිව්වොත් බොරුවක්. අපිට ආපහු යන්නත් පුළුවන් ප්‍රවාහයට බෑ අපිට ඕන වෙලාවට යන්න බෑ. හැබැයි මේ සංසිද්ධියේ ප්‍රවාහය කියන සිස්ටම් අප්‍රෝච් එකත් මේ කඩ පෙන්නන රිඩක්ෂනිස් අප්‍රෝච් එකත් දෙකක්ම එක මිනිස්සෙක්ගේ මොලේ ඇතුලේ තියෙනවා කියලා දැනගෙන දැන් අවුරුදු 100කට වැඩි. නැත්නම් ස්නායු ශෛල විද්‍යාඥයෝ බය වුණා මොලයක් ඇතුලේ දෙන්නෙක් ඉන්නවා කියලා. ඒකේ හෙලි වෙන්න පටන් ගත්තේ 70 දශකේ. ඒ කියන්නේ දැන් අවුරුදු 50ක් විතර යනකම් මේක කියා ගන්න බැරුව හිටියා. හැම එක්කෙනෙක් තුනම වලත් එක්ක ඉන්නවා. හැම එක්කෙනෙක් තුලම රෙප්ටිලියන් කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් කියන උරගෙක් ඉන්නවා. සාන්තුරෙත් ඉන්නවා. ඉතින් අපි කොයි එක්කනද සමාදම් වෙන්නේ? කොයි එක්කනද මේ කතා කරන්නේ? ඉඳපු ගමන් උරගයට යනවා, ඊට ගමන් සාන්තුරයට යනවා. id and ego නැත්නම් super ego. ඉතින් මේ දෙකම දෙපැත්තට ගියොත් අපි ස්කිසොෆ්‍රෙනික් කියන ලෙඩේ හැදෙනවා. බයිපෝලා හැදෙනවා. නෑ මේ එක වෙලාවට මටම පිස්සු මගේම ආකාරයක් කියලා දැනගත්තොත් ඌ ඒක වසංගගෙන ඉන්නවා. අපි ධර්ම සාකච්ඡාදී ඒක හෙලි කරනවා. මේ මගේ හිතේ මෙන්න මේ විදිහේ එකම දෙයක් දිහා මෙහෙම පික්සල්ස් විදිහට පාටිකල්ස් විදිහට බලන්න පුළුවන්, ෆ්ලක්ස් එකක් විදිහට බලන්න පුළුවන්. ඉතින් ඒක පෙන්වන්නේ බලන දර්ශනයේ ඩෙප්ත් එක විදිහට, විත් එක විදිහට නෙවෙයි. ඉතින් මේක දිහා ලක්ෂ වාරයක් බලන්න ඕනේ. මේකේ එක එක ආකාර තියෙනවා. ඉතින් අර ෆ්ලක්ස් එක බලන එක්කනට පාටිකල්ස් පේන එක කරදරයක්. පාටිකල්ස් පේන එක්කනට ෆ්ලක්ස් එක වෙන ඕල්ටර්නටිව් එකක්. හැබැයි මේ දෙන්න ඉන්ටර්චේන්ජ් වෙනවා එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවයි කිව්වහම ඌ අපිට තේරෙන්නේ අප්පා ඔක බුදුහාමුදුරන් විතරයි තේරෙන්නේ කියලා අපි පැත්තකට දාලා. එහෙම පැත්තකට දාලා බෑ හරි. ওই දෙකම එකයි. මේ සුරංගිගේ ආටිකල් එක කියුවා. ඔව් ස්වාමීන් වහන්සේ දැන් මමත් තව ලියාගෙන යනවා. තව ටික දවසකින් එවන්නම් ස්වාමීන් වහන්සේට. සුරංගිත් එක්ක ගෑනු කොණ්ඩ පටලවා ගනිමු. නෑ ස්වාමීන් වහන්සේ එහෙම කිසිම දෙයක් වෙලා නෑ. අපි දැන් හොඳ ධර්ම සාකච්ඡාවක් යනවා සුරංගිත් එක්ක. මම තමයි ඒ කාන්තා සමිතියේ සභාපති. එහෙම තමයි ස්වාමීන් වහන්සේ. සභාපති සෙක්‍රටරි ඔක්කොම ස්වාමීන් වහන්සේ. දැන් සෙක්‍රටරිකම උඹට දෙනවා. උඹලා ලියන මිනිස්සුනේ. මම සභාපති හැබැයි කාන්තා සමිතියේ. මොකද ඔය කියන ක්‍රමයට මට කියන්න තේරෙන්නේ නැහැ. මං හිටියා නම් අම්මට වුණත් කියලා දෙන්න මට උනේ ওই ක්‍රමයට. ඉතින් අම්මා කියනවා බෑ කියලා. ඉතින් මං ඉතින් අතහැරලා නිකන් හිටියා. බෑ කියලා බැරිමලේ බෑ කියලා බැරිමලේ බෑ කියලා බැරිමලේ බෑ. එහෙම තමයි අර අපි තිබුණා මේ ටෙලි නාට්‍ය වගේක් බ්ලැක් ඇන්ඩ් වයිට් තියෙන කාලේ ටයිටස් තොටවත් සද්ද කවලා දාන එකක්. දැකලා තියෙන කාටුන් එක. මොකද්ද ඒ කියන්නේ හිතෝන් දොස්තර හොඳ හිතයි. චව්. ආන්නේ කියනවා බෑ කියලා බැලිය මලේ කියලා. ඉතින් මට බෑ කියලා බැරිය නගේ කියන්න තේරෙන්නේ නැහැ. ඒකයි මම මේ උඹලට කියන්නේ. හැබැයි දැන් ඔන්න ගානට ආවා. මොකද සුරංගනේ ලියන්න පටන් ගත්තා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට භද්‍රා ඉන්නවා, උඹ ඉන්නවා, රාජිකා ඉන්නවා. දැන් මෙයත් ලියලා තියෙනවා. අනුලා. අනුලාගේ එකත් කියුවා මං ස්වාමීන් වහන්සේ. එතකොට ඔයගොල්ලන්ගේ ඩයලොග් එක ඩෙවලොප් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ වරදොල පටන් ගන්නට පුළුවන් තැන් මේ වගේ මේක ගැටේ ලියලා දෙන්න ඕනේ දුර්වල ස්ථාන. ආන්න ඒකට තමයි ඇඩ්‍රස් දෙන්න ඕනේ. එහෙම නැත්නම් කරතනේ නිකන් තියරිටිකල් වෙනවා. දැන් මේ කියන්නේ ප්‍රැග්මැටික්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා. මටත් ඒ ප්‍රශ්න තිබ්බා. මම මේ විදිහට බේරගත්තා කියලා අර තමන්ගේ ඒක ටෙස්ටිමෝනියල් වෙනවා. එතකොට ලියලා දෙන එකයි තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ භාවනා අධ්‍යක්ෂිම් සීරීස් එකක් ලියන්න කියලා ස්වාමීන් වහන්සේ යෝජනාවක් දාලා තිබුණා. එහෙම නැත්නම් උඹලා බේරන්න බෑ. ඒකයි මම ඔය එක එක කොන්ත්‍රාත් දෙන්නේ. මොනාරි දුන්නාට පස්සේ මොකේකට හරි ඉර වෙලා හිටියවනේ.
ඊට පස්සේ තව එකෙක් දානවා ඒව බලන්න. ජූරියට. දාලා බල්ලිවල අච්චු ගස්සලා නොමිලේ දෙනවා පොත්. දැන් ස්වාමීන් වහන්සේ මම ලියන්න පටන් ගත්තම මට මුලදී ඔක්කොම මේ වැරදිච්ච ඒවා තමයි ලියන්නේ කමක් නැහැ නේද ස්වාමීන් වහන්සේ? එච්චරයි උඹ දන්නවනම් මම ලියන්න පටන් ගන්නත කාලේ කොළ අකුරක් ලස්සන ලියන්න බෑ. කිසිම ව්‍යාකරණයක් නැහැ. ඒ වගේම කියන්න ඕන තේමාවක් තේරෙන්නේ නැහැ. ඥානාරාම ස්වාමීන් වහන්සේ මොනවා හරි ලියපන් කියලා. ලියලා ස්වාමීන් වහන්සේ කරෙක් කරලා දෙන්න පටන් ගත්තා. මම අල්ල විසි කරපුවම අකුරක් ලිව්වොත් විසි කරන්න එපයි කිව්වා. අකුරක් ලිව්වොත් විසි කරන්න එපයි කිව්වා. මම කිව්වා ස්වාමීන් වහන්සේ මට පුදුමාකාර දේ ලියන්න පුළුවන් කිසි තේරුමක් නැහැ. නෑ ඔය නම මං කියන්නම්කෝ වාක්‍යයක් ලියාගෙන එන්නකෝ. එහෙම කළා තමයි පටන් අරගත්තේ. ඉතින් ඒකට ඥානාරාම ස්වාමීන් වහන්සේ මාව තේරුවගත්ත එක වෙනම පිනක්. මට එහෙම කිසිම සුසුකමක් තිබුණ කෙනෙක් නෑ. දැන් මේ සුසුකමක් තියනවා කියන්නේ නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ සාසනය වෙනුවෙන් අපි ඉදිරියට යනකොට ඒ සුරංගිට මොනවා වුණත් ආරිට මොනවා හරි වෙන්නේ නැතේ. හරි අපි නතර වෙනවා. ස්වාමීන් ගොඩක් පින් අද දේශනේ මගේ භාවනාවෙන් මම දැකපු අත්දැකීම් වලට හොඳටම කනෙක්ට් කරගන්න පුළුවන් වුණා. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. මේ කාටද මේ පර්සිට කෝල්ලයක් දාන්න පුළුවන්ද? පර්සිට පුළුවන් ස්වාමීන් වහන්සේ. පර්සිට කියන්නේ මං පර්සි අපිට පාසලක් කියලා තිනවා ඊයේ ඒක ඇවිල්ලා විදුර ක්ලියර් කරලා. විදුර මට කතා කරලා කිව්වා ඒකේ බඩු වගේකුත් තියෙනවා කියලා විදුරකෙත් වගේක් තියෙනවා. ඉතින් පර්සිට කියන්නේ ලැබුණා කියලා මම මේ බලාන ඉන්නවා මේ ට්‍රාන්ස්කෝ එකෙන් අපිට දැනුම් දීලා සනත් ලව්වා ගෙන්න ගන්න. ලැබිලා තියෙනවා කියන එක පොඩි කෝල් එකක් දාලා කියන්න මාත් විස්තර සහිතව ඊමේල් එකක් එවන්නම් ඇප්‍රීෂিয়েට් කරලා. හොඳයි ස්වාමීන් පාසලේ ලැබුණා කිව්වම ඇතිනේ? ඇති. හොඳයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. අනුශාපි එන නතර වෙනවා. මයි ස්වාමීන් වහන්සේ තවත් කාටවත් ප්‍රශ්න තියෙනවා අදී ප්‍රශ්න නැත්තම් නෑ කියලා නිකන් ඉමු අප්පා මේ වැස්සේ. ඇති ප්‍රශ්න ඇති ඔය ඇති. දැන් අපි පැය භාගයක් විතර ගත්තානේ. උඹට ප්‍රශ්නයක් නැහැ නේ? මට ප්‍රශ්නයක් නෑ සර්. ඒක වටිනවා අම්මා කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නැති එක කෙල තුන් දෙනා හොඳයි නේද දැන්? ඔව් හොඳට ඉන්නවා ස්වාමීන් වහන්සේ. උඹට වැඩි හොඳයි නේ? මට වඩා හොඳයි. ඒ උන් කවදා හරි ඕම් බලහන් මට තාත්තා කියනවා. ඔය උඹලා කන්න දීපල්ලා. ඔය කවුරු කන්න දුන්නත් උන් ඔක්කොම බලපන් මට අප්පා කියනවා කමල්ට කියන්න එපා. ඔව් එතකොට වලියදී. ඒක තමයි මගේ ආර්ට් එක. තෙරුවන් සරණයි අපි එනන් නතර වෙනවා. අපි මෙහෙන් මියුට් කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු